කතා කරේ. රයිඩේ පාඩමට අදාළව මම ඔයගොල්ලන්ට ගිය සතියේ කිව්වා අවසානයේට පන්ති ඉවර කරන්න කලින් හදන්න කියලා මේ හදන්නේ හොයාගන්න කියලා පත්තරවල හරි මොන හරි පොතක හරි දෙන එකිනෙකට වෙනස් කම්පියුටර්ස් දෙකක කන්ෆිගරේෂන් කියන chart එකක් හොයලා තියාගන්න කියලා chart දෙකක් හොයලා තියාගන්න කියලා මම කිව්වා. හරිද? දැන් මේ සමහර අය මේ අවශ්‍ය නැති වෙලාවට මයික් එක ඔන් කරගෙන ගෙදර කෑ ගහන යනවා. තව එක්කෙනෙක් ඉන්නවා මම යාට ලාස්ට් වෝර්නින් දෙන්නේ මේ මයික් එක ඔන් කරලා යාට විසිල් ගහන්න පුළුවන් කියලා පෙන්නන කෙනෙකුත් ඉන්නවා. හරි මම දන්නවා කවුද කියලා මට පෙන්නනවා මයික් එක ඔන් කරගම. හරිද? මේ යාට අද පන්තිර ඉන්න බැරි තව එක පාර කරන්න ගන්න නිසා මේ හොයාගත්තද ඔයගොල්ලෝ මේ කන්ෆිගරේෂන් ටිකක් ලියපු කොළ හරි එහෙම නැත්නම් පත්තර හරි මේ දවස්වල අවදින කරන නිසා ගෙදර කලින් ගෙනල්ලා තියෙන කන්ෆිගරේෂන් ලිපි මොනවා හරි ඔයගොල්ලන්ට හම්බුණාද? දැන් කතා කරන්න පුළුවන් දැන් මොන හරි ඔයගොල්ලන්ට හම්බුණාද කන්ෆිගරේෂන් තියෙන මේ ඔව් සර් හම්බුණාද? නෑ සර්. නෑ සර්. ඔව් සර්. සුටයි මේ සුටන හම්බෙලා නැහැ. හරි. ඔයගොල්ලෝ දැකලා ඇති අසිත් අය හම්බෙලා දෙන්නටම දැකලා ඇතිනේ ගොඩක් වෙලාවට නේද දැන් වැඩි ටවුන් එකට වෙන්නේ නැහැ. ඒක නිසා සමහර වෙලාවට ඔය ඇත්තටම හම්බෙන්නේ නැතුව ඇති. හැබැයි විජය පත්තරේ හරි ඔය මොන හරි පරිගණක සංග්‍රහවල ගොඩක් වෙලාවට ඇඩ්වර්ටයිස්මන්ට් වල තියෙනවා මේවා. හරි. කමක් නැහැ. දැන් අපි පරිගණකයක් ගන්න යන්න කලින් මේ කොටස් ටික ගැන හරියටම දැනගන්න නම් අපි ගන්න පරිගණකය මොකක්ද කියලා තීරණය කරන්න ඕනේ. ඉස්සෙල්ලා මම ගිස්සදීපුවා එකකට හම්බුනේ නැහැ තවම විතර කමක් නැහැ. ගිස්සදී මම කිව්වා අපි කම්පියුටර් එකක් ගන්න යන්න කලින් ඉස්සෙල්ලා තීරණය කරන්න ඕනේ ඔයා ගන්නේ ඩෙස්ක්ටොප් කම්පියුටර් එකක්ද ලැප්ටොප් කම්පියුටර් එකක්ද කියන එක ගැන මුලින් තීරණය කරන්න. ඊට පස්සේ ඩෙස්ක්ටොප් හෝ ලැප්ටොප් පරිගණක ගනිද්දී ඒවට බාහිරින් සම්බන්ධ වෙන කොටස් ඔයා මොන වගේවද ගන්නෙ? ඔයාලට දැන් ලැප්ටොප් එකක් ගන්න ඕන නම් ඒ ටික අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ලැප්ටොප් එකක් අරගෙන ඔයාගේ වැඩ ටික ඔයාලට කරගන්න පුළුවන්ද? ඊළඟට ඔයා ඩෙස්ක්ටොප් එකක් නම් ගන්න ඔයාලට තව බාහිරින් සම්බන්ධ වෙන ඉන්පුට් ඩිවයිස් අවුට්පුට් ඩිවයිස් තියෙනවා. අපි ඒවට කියනවා පෙරිෆරල් ඩිවයිසස් කියලා. මේ ඩිවයිසස් මොනවද අපි ගන්නෙ මේ කම්පියුටර් එකත් එක්ක ඔය වගේ දේවල් ගැන තමයි අපි ගියසදී කතා කරේ. හරිද? මම ඔයගොල්ලෝගේ අච්චුපොත ඔයගොල්ලොන්ට උදිච්ච නම් කොටස් දෙකක් හම්බුණාලු. එකක් හම්බුණා කියනවා නම හොයාගන්න අමාරුයි. කීප දෙනෙකුට නම් හම්බෙලා තියෙන අය ඉන්නවා. හරිද? ඊළඟට අපි ගියසදී කතා කරා පරිගණක පර්යන්ත පාංගයන් මොනවද කියලා කතා කරලා ඒකට මම උදාහරණ ඔයගොල්ලොන්ට දුන්නා. ඊළඟට අපිට දැන් ගන්න තියෙන පරිගණක වර්ග ගැන අපි කතා කරා. ලැප්ටොප් ඩෙස්ක්ටොප් ඒ වගේම සර්වර් මේන් ෆ්‍රේම් ඊළඟට මේ ස්මාර්ට්ෆෝන් ඔය වගේ නෝට්බුක් කම්පියුටර්ස් ඔය වර්ග ටික ගැන කතා කරලා ඊළඟට පර්යන්ත පාංග ගාවට එක්කන ආවා ඉන්පුට් ඩිවයිස් අවුට්පුට් ඩිවයිස් සහ ඒ වගේ ඔය සියලුම කොටස් ගැන අපි කලින් සතියේදී කතා කරා. රයිට් මම තාම අච්චුපොත් ලැබෙච්ච නැති අය ඉන්න නිසා ඔයගොල්ලෝ ඔය ස්ක්‍රීන් එක දානවා මගේ අච්චුපොත දෙන්න. ඔව් කියන්න කාටද ප්‍රශ්නයක් තියෙනවා වගේ කියන්නකෝ. මම ගිය සතිය 4න් පස්සේ මට එන්න බැරි වුණා. සර් ඒක මේ රෙකෝඩ් කරන එක එන්නේ නැහනේ මැසේජ් වලට. නෑ මැසේජ් වලට එන්නේ නැහැ පුතේ. දැන් ඔයාලා සම්පූර්ණයෙන්ම ඇවිල්ලා නැති කෙනෙක් නෙවෙයිනේ. YouTube channel එකට ගිහින් බලන්න දාලා ඇති 9 වසරේ. ඒ වුණාට ෆෝන් එකේ එනවා සර් එරර් එකක්. ගන්න බෑ. මොකද එරර් එක පුතේ? There's a problem with the server කියලා එනවා. එහෙමද? පොඩ්ඩක් කරන් පස්සේ කරේ කියලා බලන්න. ඔව් සර් අපිටත් එනවා. එහෙමද? එරර් කියලා එකක් එනවා වීඩියෝ එක ටච් කරාම. This is not available කියලා එන්නේ. එහෙමද? හරි. මම බලන්නම්කෝ ඔයාලා කියන බලමු එහෙමද කියලා. ඔයගොල්ලෝ වීඩියෝ එක එනවා සර් සබ්ස්ක්‍රයිබ් කරලා තින්නේ ඒ උනාට බලන්න බෑ. බලන්න බෑ බලන්න මේ වීඩියෝ එක සර් අර මුලින්ම දාලා තිබ්බ වීඩියෝස් ටික අයින් කරපු ගමම වගේ නම් එහෙම වැටුණා. මේකනේ grade 9 ක්ලාස් එක first ICT online lesson. online ඊට පස්සේ බලන්න
නෑ වැඩ කරනවා. ඔයගොල්ලෝ වෙනවා මේ ලෙසන් එක කරනවා ගැටුවක් නෑ වැඩ කරනවා. හරි ආයෙත් try කරලා බලන්න පුළුවන් නෑ සමහරවිට මම මගේ කම්පැනි එකේ ඉඳන් මට වෙන්නත් පුළුවන්. තමන්න ඔයගොල්ලෝ try කරලා බලන්න. මොනවාද ප්‍රශ්නයක් තිබුණොත් මම පොඩ්ඩක් බලන්න privacy එකේ මොනවා හරි ගැටලු සමහරවිට ඇති. හරි. එතකොට මේ අපි ගිය සතියේ ඔයගොල්ලන්ට මේ පෙන්නලා තියෙන අච්චු පොත මම දාලා තියෙන 9 වසරේ ඔයාලගේ මේ පළවෙනි ලෙසන් එකේ තමයි දාලා තියෙන්නේ. පරිගණක පර්යන්ත පාන් කියන්නේ මොනවද කියලා අපි කලින් සතියේ කතා කරපු කොටස නැවත මේ මතක් කරන්නේ. පරිගණකයේ දත්තා උපදේශ data and instruction අදවත් කිරීම සඳහා යොදා ගන්න ලබන උපාංග තමයි input device කියන දත්ත ඇතුළත් කරන ඒවා ඊළඟට output device සිතුම් ඔන්න ඉතින් අර මොන්ටිසෝරි ළමයි ඉන්නවා මේ අතේ සිතුම් මට වෙන්නනවා ඔයගොල්ලෝ කවුරු මොනවා කරා මමනේ මේ ක්ලාස් එක කරන්නේ ඒකින්ද මට වෙන්නනවා සිතුම් මම අයින් කරනවා පන්තියේ සිතුම් දෙවිලා හරි අපි මේ කලින් සතියේ කතා කරපු කොටස මොන සිතුම් දැම්මම මේකේ ඉම්ප්‍රූව් එකට අයි මේක යන්නේවන්නේ හරි input device සහ මේ ලෙසද මේ කියන්නේ දත්ත ඇතුළත් කරන්න පාවිච්චි කරන ඒවා ඔයගොල්ලෝ දන්නවා input device සහ දත්ත ගබඩා කරන්න පාවිච්චි කරන උපකරණ storage device ඒ වගේ මානිත් ඒවා output device කියලා අපි හඳුන්වනවා මේ දෙකෙන් ඒ කියන්නේ ආදාන ප්‍රතිදාන ආචරණය කියන මේ ප්‍රධාන කොටස් වලින් පරිගණකයේ සම්බන්ධිත වෙනවා ඊට පස්සේ මේ පරිගණකයේ තියෙන මේ උපාංග වලට අපි කියනවා පර්යන්ත උපාංග කියලා. ඒ කියන්නේ පරිගණකයක බාහිරින් ඇතුළතින් සම්බන්ධ වෙන අවසානයේට ඒ කියන්නේ අවුට්පුට් එක දෙන උදාහරණයක් අපි ගත්තොත් මොනිටර් එක ගත්තාම මිනිස්සුන්ට අපි කරන දේවල් පෙන්නනවා අවුට්පුට් එකක් විදියට. printer එක ගත්තාම අපි හදන එකක් print out එකක් විදියට එළියට ගන්න පුළුවන් output device එකක්. මයික්‍රෝෆෝන් එක ගත්තාම මම කතා කරන දේවල් ඔයගොල්ලන්ට ඇහෙනවා. එතකොට endpoint device එහෙම නැත්නම් අපි කියනවා මේකට peripheral devices කියලා. මේ වගේ device සාමාන්‍යයෙන් අපි පරිගණකයක් ගණිතදී අපිට ලැප්ටොප් එකක් වගේ නම් අපි සාමාන්‍යයෙන් පරිගණකයේ ගණිතදිම මේ ඒකේ inbuilt එනවා. desktop computer එකක් නම් inbuilt එන්නේ නැහැ මේ අපිට පුළුවන් ඒකට කොටස් අරගෙන අපේ desktop computer එක හරිය ගස්ස ගන්න නැත්නම් සකස් කර ගන්න. ඔය වගේ මේ තියෙනවා අපේ සාමාන්‍යයෙන් පරිගණකයක් මිලදී ගණිතදී මේ devices ගැන පොඩ්ඩක් හරි අපි අනිවාර්යයෙන්ම දැනුවත් Sir. 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 එනවා මේ සර් ඉන්න බහින්න බා. හරි මේ right. හරි peripheral devices ගැන තමයි මම ඔයගොල්ලන්ට කියපීදී අපි සාමාන්‍යයෙන් පරිගණකයක් ගණිතදී පර්යන්ත පාංග ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කම්පියුටර් එක ගණිතදී ලැප්ටොප් එකක් නම් මේවා ඉන්බිල්ට් ඔක්කොම තියෙනවා. ඩෙස්ක්ටොප් එකක් ගන්නකොට නම් අපිට මේ කොටස් එකින් එක තෝරගෙන ගන්න පුළුවන්. හරි උදාහරණයක් අපි ඩෙස්ක්ටොප් එකක් ගන්නකොට අපිට මොනිටර් එකක් ඔයා කැමති මොඩල් එකක් කැමති වර්ගයක් තියෙනවා නම් ඒක ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඉස්සර තිබුණා LCD දැන් LCD එන්නේ නැහැ LED මොනිටර් එකක් වාට ඕන නම් ඔයාට LED මොනිටර් එකක් ගන්න පුළුවන්. ඊළඟට දැන් අලුතෙන්ම තියෙනවා ගේමින් වලට වගේ න IPS කියන වර්ගයට අයිති වෙන මොනිටර් එකක් වාට කැමති නම් ඒක ගන්න පුළුවන්. ඒ වගේ ඩෙස්ක්ටොප් කම්පියුටර් එකක් ගන්න අපිට කැමති දේවල් කස්ටමයිස් කරලා ඔයාට කැමති පරිගණකයක් ඇසෙම්බල් කරගන්න පුළුවන්. ඔයාට වැඩි ආචරණ දායකතාවයක් ඕනේ නම් ඔයාගේ කම්පියුටර් එකට ඔයාට පුළුවන් ස්ටෝරේජ් ඩිවයිස් එක හොඳ
කම්පියුටර් එක ගන්න. ඒ වගේම ඔයාලට අඩු ආදායන ධාරිතාවක් ඕනේ ඔයාලට වෙන මොනවා හරි කොටසක් වැඩි කර ගන්න ඕන නම් ඔයාලට පුළුවන් ඒ විදිහට ඔයාලට අවශ්‍ය විදිහට කන්ෆිගරේෂන් වෙනස් කරලා කම්පියුටර් එක හදා ගන්න. හැබැයි ලැප්ටොප් එකක් ගන්නකොට ඒ chance එක ටිකක් අඩු වෙලා යනවා. හරිද? හේතුව තමයි ලැප්ටොප් එකේ ගොඩක් වෙලාවට එන කොටස් අපිට වෙනස් කරන්න බෑ. අමාරුයි. සාමාන්‍ය hard disk එකක් වගේ නම් අපිට 1 terabyte එකක් නම් එන්නේ ඒක වැඩි කරගන්න පුළුවන්. ඒ අරුණාම ඒකේ තියෙන වෙබ් කැමරාවල quality මදි නම් අපිට ඒක ගලවලා වෙබ් කැමරාවක ඒකට දාන්න බෑ. අපිට RAM card එක ධාරිතාවය මදි නම් RAM card එක වැඩි කරගන්න පුළුවන්. හැබැයි අපිට බෑ ඒකේ තියෙන ස්පීකර්ස් වල සාධ්‍ය මතයි කියලා ඒකට ලොකු ස්පීකර් දෙකක් බාහිරින් හයි කරගන්න පුළුවන්. මම කියන්නේ ඉන්බිල්ට් වෙන ස්පීකර් එක හොඳ නැහැ කියලා අපිට වෙන ස්පීකර්ස් හයි කරන්න බෑ. ඔය වගේ අපි මේ ගන්න පරිගණකය මොකක්ද කියන එකත් එක්ක ඒකේ තියෙන කන්ෆිගරේෂන් අනිත් දේවල් වෙනස් වෙනවා. හරිද? ඊළඟට සාමාන්‍යයෙන් අපි ඔයගොල්ලෝ හැමෝම දන්න input device output device මේ ආචේන් ස්ටෝරේජ් කියන එක ගත්තාම ආදාන එහෙම නැත්නම් input කියන්නේ අපි දන්නවා යතුරු පුවරුව keyboard එක එහෙම නැත්නම් ඊළඟට mouse එක music එක microphone එක උදාහරණ දෙilla තියෙන්නේ ඊළඟට මේ touch screen එක මේ දෙකටම අයිති වෙනවා ඊළඟට monitor එක මුද්‍රණ යන්ත්‍රය කියන්නේ print එක speakers කියන output device ඒ වගේම ආචේන එහෙම නැත්නම් ස්ටෝරේජ් ඩිවයිස් ගන්නට ආයෙත් වෙනවා hard disk drive එක ඔයගොල්ලෝ දන්නවා optical drive එක flash drive එක සහ magnetic tape එක දැනට භාවිත කරන්නේ නැහැ ඉස්සර භාවිත වෙච්ච එක තමයි මේ තියෙන්නේ හරිද ඊට පස්සේ පිරිවිතර හඳුනා ගන්න කියලා තියෙනවා අපි කම්පියුටර් එක ගනිද්දී මේ හැම කොටසකම සැලකිලිමත් වෙන්න ඕන මොනවද කියන එක තමයි මේ ඔයගොල්ලන්ට මේ ඉතිරි දීලා තියෙන්නේ right මම එදත් ඔයගොල්ලන්ට මේ කොටස ගැන පුංචි පැහැදිලි කිරීමක් කරා ඒ තමයි මම කිව්වා අපි මොන හරි දෙයකට සිලබස් එකේ මොන හරි විෂයකට පොතක් ගන්න ගියාම අපි තෝරනවා සිංහල වලට ගන්නවා පිටු 201ක පොතක් ගණන් වලට ගන්නවා පිටු 160ක පොතක් තව මොන හරි වැඩිපුර ලියන්න නැති විෂයකට ගන්නවා පිටු 80ක පොතක් ඒ වගේ ඔයාලට කම්පියුටර් එකක් ගනිද්දී ඔයාගේ ගාව දැනුම තියෙන්න ඕනේ මට මෙන්න මේ පැත්ත වැඩිපුර කම්පියුටර් එකක් තමයි මම තෝරගන්න ඕනේ මට hard drive එක වැඩි කම්පියුටර් එකක් තමයි තෝරගන්න ඕනේ ඊට පස්සේ දැන් ඒ දේ තෝරගන්න නම් ඔයා ඉස්සෙල්ලම මේ ඇතුලේ තියෙන කොටස් ටික ගැන හරියටම දැනගෙන ඉන්න. හරි. එතෙන්ට එන්න කලින් අපි ගිය සතියේ අවසානයේට නෝට් එක නැවතුවා මම ඔය peripheral devices කියන තැනට ඇවිල්ලා දැන් හැමෝම මේ උපසතමන මේ විදියට වදින්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? ගොඩක් අය ගාව අච්චුපොත් නැහැ මම දන්නවා. ඒක නිසා තමයි මම වැඩිපුර මේක දෙන්නේ ඔයගොල්ලන්ට. මම මේ පෙන්නන කොටස් විදියට මෙන්න මේ ප්‍රධාන කොටස් ටික ආචේන මේ ප්‍රතිදාන ආදාන මේ ප්‍රධාන කොටස් ටික සංගාලා මේ විදියට ලස්සනටම අවශ්‍ය නැහැ ඉක්මනට ඇඳ ගන්න පොඩි කාවක් දෙන්න විනාඩි 5ක් දෙන්න සංගාලා මේ නම් කරපු කොටස් ටික ඇඳ ගන්න දැන් මාතෘකාවක් නැද්ද excuse me sir සර් දුන්නේ දා නෝට් එකට මේ මට සම්බන්ධ බැරි වෙච්ච ඒවට මේ පැති කීයක් තියන්න ඕනද? උදේ මට එක හරියටම කියන්න බෑ මොකද මම නෝට් එකේ මම ලියන්නේ නැහැ නේ පර්යන්ත දක්වාද? ඒ උදේ පර්යන්ත උපාංග හඳුනා ගැනීමද? ඔව් එතෙන්ට ගන්න තමයි දුන්නේ කියන්නේ මේ ඔයාලට පේන වින්ඩෝ එකේ මේ input device මේ පර්යන්ත උපාංගයන් මොනවද කියන කොටස ගන්න කරනවා මේ රූපසටහනේ උඩට ගන්න මම දීලා තියෙනවා හරිද? දැන් මාතෘකාවක් නැද්ද ඈ මාතෘකාවක් නැද්ද ඕක අඳින්න ඒ සතියේ දුන්න නේද පර්යන්ත උපාංගයන් මොනවද කියලා එක නෑ නේ සර් හරි ඒ සතියේ අවසන් කරලා තියෙනවා ජංගම භාවිතා කරන පරිගණක ලෙස හඳුන්වන්නේ රැගෙන ගොස් පරිශීලනයේ පරිගණක ලැප්ටොප් කියන එක විතරයි දුන්නේ හරි එහෙනම් මාතෘකාව ලියා ගන්න හැමෝම පරිගණක පර්යන්ත උපාංග හඳුනා ගැනීම 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 ඒකේ යටතේ ලියන්න
පරිගණක පර්යන්ත උපාංග හඳුනා ගැනීම යටතේ ලියන්න. පරිගණකයක පර්යන්ත උපාංගයන් යනු පරිගණකයක පර්යන්ත උපාංග යනු එම පරිගණකයට සම්බන්ධ කර ඇති 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 ආදාන ප්‍රතිදාන ආදාන ප්‍රතිදාන ආදාන ප්‍රතිදාන ආදාන ප්‍රතිදාන එම පරිගණකයට සම්බන්ධ කර ඇති ආදාන ප්‍රතිදාන ආදාන ප්‍රතිදාන හා ආචයන හා ආචයන හා ආචයන හා ආචයන ආචයන උපකරණය ආචයන උපකරණයන්ය ආචයන උපකරණයන්ය ආචයන උපකරණයන්ය ආචයන උපකරණයන්ය මෙම උපකරණ මෙම උපකරණ මෙම උපකරණ එහෙම නැත්නම් මෙවැනි devices මෙම උපකරණ පරිගණකයේ අභ්‍යන්තරයෙන් හා පරිගණකයේ අභ්‍යන්තරයෙන් හා පරිගණකයේ අභ්‍යන්තරයෙන් හා පරිගණකයේ අභ්‍යන්තරයෙන් හා බාහිරින්ද සම්බන්ධ වන අතර 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 ආදාන කමා ආදාන කමා ආදාන කමා ආදාන කමා ආදාන කමා ආචයන කමා ආදාන කමා ආචයන කමා प्रतिदान आदान आचयन प्रतिदान අවශ්‍යතා සඳහා යොදා ගන්නා නිසා 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 යොදා ගන්නා නිසා පර්යන්ත උපාංග වරහන් ඇතුලේ පර්යන්ත උපාංග වරහන් ඇතුලේ peripheral device
බලන්නකෝ. ඊට පස්සේ මේ ඒ chart එකට යටින් ඔයගොල්ලෝ අඳගත්තු chart එකට යටින් මෙන්න මේ table එකත් ඉක්මනට අඳ ගන්නකො. input එක output එක සහ ආජයන. ඊට පස්සේ ආයි මේ දුක කොටසක් අපිට කතා කරන්න තියෙන. ඒක නිසා මෙන්න මේ chart එක ඉක්මනට අඳ ගන්න කොටස් වල බෙදලා තියෙන ඔය රූප සටහන අදාළ chart එක මේ දීලා තියෙන්නේ. ඕකත් ටක් ගාලා අඳින්න ඉක්මනට අඳින්න. සර් අද චිත්‍රයෙන් දෙන්න මම දෙන්න කියන්න එපා ඉක්මනට ගන්න ඈ. සර් මේ ඒ කියන්නේ ටේබල් එකෙන් අර chart එකෙන් පස්සේ නේද? chart එකට යටින් මේ table එක ඇඳ ගන්න. හා. සර් ඉංග්‍රීසි නමුත් ලියන්නද? අනිවාර්යෙන් දෙකම ලියන්න. ඊළඟට ඔයගොල්ලෝට දැන් 7 වසරේ ඉඳලා දිගටම ඔක අඳින ගම අහගන්න. දිගටම මේ ආදාන ප්‍රතිදාන ආචරණය ගැන කියලා දෙනවනේ. 10 වසරේදී එක්සෑම් එකේදී අනිවාර්ය වචන තමයි මේ ආදාන ප්‍රතිදාන ආචරණය. ඔයා ඉංග්‍රීසි මීඩියම් නම් අනිවාර්යයෙන්ම ඉන්පුට් ඩිවයිස් අවුට්පුට් ඩිවයිස් ස්ටෝරේජ් ඩිවයිස් කියන ප්‍රශ්න තියෙන එක තියෙනවම තමයි. උදාහරණ ඒ මොනවාද ඒවා තියෙනවා. හරිද? ඒක නිසා තියරි පැතිවලදී ඔය ප්‍රධාන කොටස් තුන ගැන මේ බෙදලා තියෙන දේවල් ගැන කියන්නේ ආදාන ඉන්පුට්ස් උදාහරණ මොනවාද? ආදාන කියන්නේ මොනවාද? ඒකට උදාහරණ ලියන්න. ඊළඟට අවුට්පුට් ප්‍රතිදාන කියන්නේ මොකක්ද? ඒකට උදාහරණ ලියන්න. ඒ වගේම ආචරණ කියන්නේ මොකක්ද? ඒකට උදාහරණ දෙන්න. හොඳට මේ හැමතැනකදීම දෙන්න මේ උදාහරණයම පාඩම් කරලා තියාගන්න දැන් ඉඳලා. හොඳයි සර්.
හරි සර්. මාත් ඉවරයි සර්. කැට් එකෙන් මං යවුවා ඉංග්‍රීසියෙන්. ඉවරයි සර්. හරි සර්. ඉවරයි සර්. හරි ඉවරයිද? ඉවරයි සර්. තාම ඉවරයි කියලා නේ. ඉවරයිද? ඔව් සර් මං නම් ඉවරයි. අනිත් අය ඉවරයිද? ඉවරයි සර්. ඉවරයි සර්. පොත් නැගිටින්න පුතේ මම වැඩි වෙලාව දෙන්නේ නැහැ හැමෝම ඉවරයි වෙන නිසා. ඉවරයි සර්. හරි ඉවරයි right. ඊට පස්සේ මාතෘකාව ලියන්න පිරිවිතර හඳුනා ගැනීම. 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 පරිගණකයක් මිලදී ගැනීමට පෙර ඒකේ අර්ථය ලියන්න පරිගණකයක් මිලදී ගැනීමට පෙර පරිගණකයක් මිලදී ගැනීමට පෙර පරිගණකයක් මිලදී ගැනීමට පෙර මිලදී ගැනීමට පෙර එම පරිගණකය තුල ඇති එම පරිගණකය තුල ඇති එම පරිගණකය තුල ඇති එම පරිගණකය තුල ඇති
පිළිබඳව කොටස් පිළිබඳව අවබෝධයක් තිබීම වැදගත් වේ. අවබෝධයක් තිබීම වැදගත් වේ. කොටස් පිළිබඳව අවබෝධයක් තිබීම වැදගත් වේ. කොටස් පිළිබඳව අවබෝධයක් තිබීම වැදගත් වේ. කොටස් පිළිබඳව අවබෝධයක් තිබීම වැදගත් වේ. අවබෝධයක් තිබීම වැදගත් වේ. එමගින් අපට පුද්ගල අවශ්‍යතාවයට ගැළපෙන පරිගණකයක් එමගින් අපට පුද්ගල අවශ්‍යතාවයට ගැළපෙන පරිගණකයක් සුදුසු මිලකට සොයාගත හැකිය. සුදුසු මිලකට සොයාගත හැකිය. සුදුසු මිලකට සොයාගත හැකිය. සුදුසු මිලකට සොයාගත හැකිය. පහටද ඉවර වෙන්නේ? ඔව් පහට ඉවර වෙන්නේ. සුදුසු මිලකට සොයාගත හැකිය. සුසු මිලකට සොයාගත හැකිය කියලා යටින් වෙනම ලියන්න. පරිගණකයක් මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු ප්‍රධාන කොටස් කිහිපයක් ඇත. සැලකිලිමත් විය යුතු ප්‍රධාන කොටස් කිහිපයක් ඇත. සැලකිලිමත් විය යුතු ප්‍රධාන කොටස් කිහිපයක් ඇත. ප්‍රධාන කොටස් කිහිපයක් ඇත. අංක 1 ඔයගොල්ලෝ ස්ක්‍රීන් එකක් පේනවා. සිංහලෙන් අපි කියනවා සකසනය. අපි කියනවා මේ හાર્ඩ්වෙයාර් වලදී මේකට ප්‍රොසෙසර් එක. සෙලියාගන්නේ අංක 1 සකසනය එහෙම නැත්නම් ප්‍රොසෙසර්. CPU කියලා කියනවා. අංක 1 සකසනය එහෙම නැත්නම් ප්‍රොසෙසර් එක එහෙමත් නැත්නම් CPU එක. PROCESSOR processor ඊළඟට CPU
ඔය නම් ඔක්කොම අපි කියනවා සකසනය මේ සියලුම නම් වලට අපි කියනවා ප්‍රොසෙසර් එකට තමයි එහෙම නැත්නම් සකසනයට තමයි මේ ඔක්කොම නම් ටික කියන්නේ. හරිද? right. ප්‍රොසෙසර් එක ගැන මම ඔයගොල්ලන්ට සාමාන්‍ය කිස් 2 එකේදී වගේ මේ ප්‍රොසෙසර් එක ගැන කියලා දීලා තියෙනවා. ඊට කලින් මේ ප්‍රොසෙසර් එක ගැන ඔයගොල්ලන්ට ගිය අවුරුද්දේ දෙවෙනි පාඩමේදී කතා කරලා දිනවා 8 පසරේදී ප්‍රොසෙසර් වර්ග ගැන මම ගොඩාක් කියලා දීලා මේ right අපි අද චුට්ටක් කතා කරමු මේක ගැන. CPU එකක් අපි සාමාන්‍යයෙන් කම්පියුටර් එකක් ගන්න ගියාම ගොඩක් දෙනේ ඉස්සෙල්ලම අහන්නේ මේකේ ස්පීඩ් එක කොච්චර තියෙනවද කියලා. හරිද? අපි එහෙම ස්පීඩ් එක අහන්න නම් ඔයා දැනගෙන ඉන්න ඕන අපි මේ අහන්නේ මොකක් ගැනද? මේ මොන කාර්යයක් කරන කොටසක් ගැනද අපි අහන්නේ? මේ කොටසේද මේ පරිගණකයේ ස්පීඩ් එක කියලා කියන්නේ. ඒ වගේ සාමාන්‍යයෙන් අපි පරිගණකයක් ගන්න යද්දි ගියාම අහනවා මේකේ ස්පීඩ් එක කොච්චර තියෙනවද? එතකොට අපිට කඩෙන් කියනවා මෙන්න මෙච්චර 2.4යි 3.0යි 2.1 2.4 3.0 මේ වගේ එක එක ස්පීඩ් කියනවා. හරිද? එතකොට ඉස්සරම ආපු පරිගණකත් එක්ක දැන් සාමාන්‍ය තාක්ෂණය දියුණු වෙද්දී විවිධ වර්ග හඳුන්වලා දීලා තියෙනවා. හරිද? ඉස්සරම අපි සාමාන්‍යයෙන් පරිගණක මම දන්න කාලේ නකොට අපි පාවිච්චි කරේ Pentium 2 සහ Pentium 3 ඒ දවස්වලම පාවිච්චි කරේ. Pentium 2 Pentium 3 වලින් පස්සේ Pentium කියන එක අයින් වෙලා Intel සමාගම නිෂ්පාදනය කරා ඊට වඩා ටිකක් වේගෙ වැඩි CPU එකක් dual core කියලා. හරිද? දැනටත් ඒ ජාතියේ අය processor දැනටත් නිෂ්පාදනය කරනවා එක එක generation අලුත් වෙවි. හරිද? අපි ඒකට කියනවා dual core වර්ගයේ processor එකක් කියලා. ඊට පස්සේ මේ dual core වලින් පස්සේ තා පොඩ්ඩක් දියුණු වෙලා ආවා core 2 කියලා වර්ගයක්. දැනට ලංකාවට එනවා පිටරටවල වලින් යූස් කරපු කම්පියුටර්ස් ගොඩක් තියෙන මේ core 2 කියන වර්ගය. හරිද? core 2 එකෙන් පස්සේ ඩෙවලොප් කරා core part කියලා CPU එකක්. හරිද? core part කියලා එකක් ආවා. ඊට පස්සේ ඒක කාලයක් යද්දී ස්පීඩ් එක මදි වෙලා සහ යාගේ performance මදි වෙලා මිනිසුන්ට වැඩ කරන්න දේවල් ඊට වඩා අපි කරන දේවල් පරිගණකයට දරා ගන්න අමාරු වෙලා මේ CPU එක සාමාන්‍ය code card core වලට ආවට පස්සේ කෙලින්ම ආවා Sandy Bridge කියලා වර්ගයක්. හරිද? Sandy Bridge කියලා කියන්නේ ඕගොල්ලෝ දැන් ගොඩක් අය අහලා ඇති ඔය පත්තරයක් පොතක් බැලුවොත් ඉතින් දැන් මට අර ස්ක්‍රීන්ෂොට් ගහලා ලැබුවා ඉන්ටර්නෙට් එකේ අපි මේ දවස්වල ගොඩක් නේ ලැප්ටොප් ගන්න හොයන ඔය ප්‍රයිස් බලනවා සමහරවිට අපි ලැප්ටොප් එකක් ගන්න ගියාම ගොඩක් දෙනෙක් මේ ස්පීඩ් එක විතරයි අහන්නේ ඒකේ දන්නේ නැහැ මේ CPU එක මොන වර්ගයකට අයිති කරන්නේ. හරිද? මම කීකීනේ core part වලින් පස්සේ ආවේ Sandy Bridge කියන වර්ගය. සාමාන්‍යයෙන් Sandy Bridge ආවේ 2008 වගේ කාලේ ඉඳලා තමයි ආවේ. ඒ කියන්නේ අපි ওই Sandy Bridge කියන නම කියන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ ඔය හැමෝම කියන්නේ මේක i3, i5, i7, i9 මේ ඔක්කොම processor ටික අයිති වෙන්නේ. මේ ඔක්කොම CPU වර්ග ටික අයිති වෙන්නේ Sandy Bridge කියන එකට. හරිද? දැන් Sandy Bridge එකක් ඉවරයි. දැන් ඒකේ ඊළඟ version ගොඩාක් මේ generation 10 11ත් ආවා. දැන් ඊට පස්සේ අලුත්ම processor වර්ගයක් එනවා සාමාන්‍ය desktop laptop වලට දැනට ලංකාවේ නැහැ. දැනට තියෙන්නේ Sandy Bridge වල i3, i5, i7 වල 10 generation එක සහ 11 generation එක. එතකොට මේ මෙහෙම මේ CPU එක මේ වෙනස් වෙලා තියෙන්නේ මොනවාද මේ CPU එකේ වෙනස් වෙන්නේ? හරිද? අයිය අපි එහෙම CPU හොයන්නේ. මොකද්ද මේ CPU එකේ ස්පීඩ් එක කියන්නේ මොකක්ද? අපි අය කම්පියුටර් එකක් ගන්න ගියාම මොකටද අයිය අපි CPU එක ගැන එහෙම හිතන්නේ? CPU එකේ හැමෝම කියන්නේ මම හිතන්නේ මතක ඇති මම ගිය අවුරුද්දේ කියලා දුන්නා ඔයගොල්ලන්ට අවුරුද්දක් ගිහිල්ලා ඉඳ මතක නැහැ. CPU එක වේගය මනින ඒකකේ මම කියලා දෙනවා. මොනවද CPU එක වේගය මනින්නේ? hertz hertz දැන් නෑ hertz තිබුණේ Pentium කාලේ. gigahertz gigahertz හරි GHz ඉතින් GHz විතරක් වෙලා තියුණා මේ ටෙලිවිෂන් දැන් ආයෙ වල දෙනවා gigahertz hertz 1000ක් තමයි gigahertz වෙන්නේ. හරිද? hertz megahertz sorry hertz වලින් පස්සේ megahertz megahertz වලින් පස්සේ gigahertz. Pentium 2 3 කාලේ තිබුණේ Pentium 4 වල මුල්ලාවදී තිබුණේ megahertz ගණන් ස්පීඩ්. මොකද්ද මේ gigahertz megahertz කියන්නේ?
මේ කියන්නේ CPU එකට තප්පරයක් තුලදී එයාට කරන්න පුළුවන් එයාට වැඩක් දුන්නාම මේ වැඩේ කරන්න තප්පරයක් තුලදී කොච්චර වේගෙන් මේ වැඩේ කරන්න පුළුවන්ද යා. හරිද? එහෙම නැත්නම් තප්පරයක් තුලදී මෙයාට කොච්චර වැඩ කරන්න පුළුවන්ද? හරිද? ඔයගොල්ලෝ ආවිද පරිගණකයකට අපි කියනවා කැල්කියුලේෂන් මිලියන ගාණක් බිලියනයක් උනත් කරන්න පුළුවන් කියනවා අපි තප්පරයකදී කැල්කියුලේෂන්ස්. අනේ ස්පීඩ් එක අපි කියනවා එහෙම නැත්නම් ක්ලොක් රේට් එක එහෙම නැත්නම් ක්ලොක් ස්පීඩ් එක කියලා අපි කියනවා මේකට. සාමාන්‍යයෙන් අපි CPU එක ගණිතදී මේක තමයි ඉස්සෙල්ලම හොයන්නේ. හරිද? CPU එකේ වර්ගය මොකක්ද? ඊට පස්සේ ඒකේ තියෙන ස්පීඩ් එක කීයද කියලා. දැන් වර්ගය වාරදී නිකම්ම මේ කට්ටිය කියනවට ගිහිල්ලා i3 i5 i7 වල වැඩක් නැහැ. ඇත්තටම මේ i3 i5 i7 කියන්නේ මොකක්ද කියන එක ඉස්සෙල්ලා දැනගෙන ඉන්න ඕනේ. එතකොට අපිට මේ අපේ වැඩ ටික කරන්න මේක ඇති කියන එකට වාඩ එන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් උදාහරණයක් වා සාමාන්‍ය ඉස්කෝල වැඩ කරන කෙනෙක් නම් ලක්ෂ 3-4ක් දීලා i7 වල අලුත්ම ජෙනරේෂන් ලොකු කැපැසිටි එකක් තියෙන හිම එකක් අරගෙන වැඩක් නැහැ. හේතුව තව අවුරුදු දෙකක් යනකොට ඒකත් පරණයි. එතකොට අලුත් version එකක් දෙනවා. CPU එක තවත් දුරටත් develop වෙනවා. ඒක නිසා දැනට දෙන ලොකුම ගාණ එක ගන්න කලින් අපි බලන්න ඕනේ දැනට අවශ්‍යතාවයට වඩා ගැලපෙන්නේ මොන වගේ එකක්ද කියලා. හරි. CPU එකක් තෝරනකොට ඉස්සෙල්ලම බලන්න ඕනේ. දැන් තෝරන්න කලින් මේ තාක්ෂණයේ දිහා ඔයගොල්ලෝ දැනගෙන ඉන්න බෑ. CPU එක ටෙක්නොලොජි එක මෙහෙමයි හරිද? හරිද? ඉස්සරම තිබුණ Pentium කියන්නේ single core කියන මොඩියුල් එකට අයිති වෙන single core කියන වර්ගයට තමයි Pentium කාලේ තිබුණ ඔක්කොම ටික අයිති වෙන්නේ. හරිද? ඒ කියන්නේ Pentium 1, Pentium 2, Pentium 3, Pentium 4. single core තමයි මේවා. හරිද? ඊට පස්සේ මේ single core වල ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ CPU එකක තියෙන ලක්ෂණයක්නේ multitasking නේද? එක වෙලාවක් තුලදී කාර්යයන් කිහිපයක් එකවර කිරීමේ හැකියාව තියෙනවා CPU එකට. අපි දන්නේ කම්පියුටර් එකට. මේ දේ කරන්නේ CPU එකකින්නේ. එකවර කාර්යයන් කිහිපයක් එක වෙලාවෙදී ඕගොල්ලෝ කරන හැමදේම ඔයා සින්දුවක් අහන ගමන් Word වල ලියුමක් type කරනවා. ඔයා game එකක් play කරන ගමන් game එකේ සද්දය ඇහෙන නිසා ඒක mute කරලා සින්දුවක් දාගෙන ඉන්න ඔය වගේ වැඩ ඕගොල්ලෝ කරන නිසා අපි ඒකට කියනවා multitasking කියලා. බහුකාර්ය බව කියලා. මේ බහුකාර්ය බව අරගෙන දෙන්න CPU එකේ. මේ බහුකාර්ය කියන multitasking performance එක අරගෙන දෙන්නේ CPU එකෙන්. එහෙම නැත්නම් central processing unit එක. central processing unit එකෙන් තමයි මේක හදලා දෙන්නේ. එතකොට අපි දැනගන්න ඕනේ single core කියන්නේ මුල්ම කාලේ මේ processor එක ඇතුලේ එක මදයයි තිබුණේ. core එකක් කියන්නේ මදය. එක මදයයි තිබුණේ ඒ කාලේ. සාමාන්‍යයෙන් අපි ඔය single core පාවිච්චි කරපු කාලේ කම්පියුටර් එකට ටිකක් slow. game එකම දාන්න බෑ. game එකේ සමහරවිට word වල type කරලා save කරනකොට save වෙන්න වෙලාවක් ගන්නවා. හරිද? ඒ වගේ විවිධ ප්‍රශ්න එනවා single core processor වල. හරි? උදාහරණයක් මම නිකන් ගන්නවා ඔයගොල්ලන්ට සරලව පැහැදිලි කරන්න. අපි දැනට ලංකාවේ භාවිත කරන highway එකේ සාමාන්‍ය ගාල්ල මාතර ප්‍රධාන පාරේ තියෙන වැදගත්ම වෙනස මොකක්ද? දැන් අපි පාවිච්චි කරන highway එකේ ගාල්ල මාතර ප්‍රධාන පාරේ තියෙන වැදගත්ම වෙනස මොකක්ද? highway එකෙන් වේගයෙන් එළවද හැකි ඒ අනිත් පාරේ හිමි සාමාන්‍ය ප්‍රමාණ ගානකට highway එකේ වේගෙන් එළවද හැකි. ඒ කියන්නේ කාට හරිද? highway එකේ traffic නෑ. highway එකේ ඒ ගාල්ල මාතර පාරේ traffic. highway එකේ ටිකට් ගන්නවා. highway එකේ traffic නෑ. highway එකේ ටිකට් ගන්නවා. highway එකේ ටිකට් ගන්න ඕන නම් මේ පාරෙත් යන ගමන් නවත්තලා ටිකට් කෙනෙක්ගෙන් ටිකට් ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉඩ තියෙන තැනක නවත්තලා ටිකට් ගන්න පුළුවන්. ඒව නෙමෙයි. ඔව් එහෙනම් අර අවසරපත්. සල්ලි දෙන්න ඕන. ඒ ගුණ හේරණ අපි highway කියන්නේ සල්ලි ගන්න ඕන. ඒක නෙවෙයි. වැදගත්ම වෙනස ඒක නෙවෙයි. මේ highway එක හදලා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? වාහන කාලය ඉක්මනට යන්න. පාර දෙකට බෙදලා තියෙනවා. වාහන තදබලය අඩු කිරීමට. වාහන තදබලය අඩු කිරීමට. හරි. කාර්යක්ෂමතාව වැඩි කරගන්න. කාර්යක්ෂමතාවය වැඩි කරගන්න. හරි. ඔන්න මට මේ මුලින්ම ආපු පරිණියක් මේ ස්පීඩ් යන්න පුළුවන්. සාමාන්‍යයෙන් 100ට යන්න පුළුවන්. ඔය ට්‍රැෆික් එක අඩුයි. සමහර කාලවල ට්‍රැෆික් වැඩි වෙන කාලෙත් තියෙනවා highway එකේ. නමුත් මේවයි. දැන් 100ට යන්න පුළුවන් නේ. මේ පාරේ 100ට යන්න පුළුවන් පොලිසියෙන් නැති වෙලාවට. කපාරේ 4ට බෙදලා තියෙනවා.
ඔන්න වැදගත් දෙයක්. හරිද? දැන් ඕගොල්ලෝ කියපු ලක්ෂණ ඔක්කොම ඒ කියන්නේ වේගෙන් යන්න පුළුවන් එකක්. CPU එකටත් එහෙමයි. වේගෙන් වැඩ කරන්න පුළුවන් එකක්. ඊළඟට ට්‍රැෆික් එකක් නැහැ. CPU එකේ මේ වගේ වුණාම ට්‍රැෆික් එකක් නැහැ. නැත්තම් දැනට තියෙන CPU පරණ CPU එකක් ගත්තාම ඒකේ ට්‍රැෆික්, data traffic. data වලට process කරන්න බෑ එක එක ප්‍රශ්න. data මේ එක්කෙනෙක් ඉස්සර කරලා අනිත් කෙනාට යන්න බෑ. ඒ කියන්නේ multitasking කරනකොට දෙන්නෙක් කෙනා එකපාරේ ට්‍රැෆික් නිසා දෙන්නට වැඩ කරන්න බෑ. එතකොට සින්දු අහන එකක් తీර වෙනවා, ගේම් එක ප්ලේ කරන එකක් తీර වෙනවා. අන්න ඔය උදාහරණ මම ගත්තේ. ඒක නිසා සාමාන්‍ය පාරට වඩා හයිවේ එකේ තියෙන වෙනස තමයි ලේන් ගාන වැඩි. හරිද? ලේන් ගාන වැඩි. සාමාන්‍ය යන්න දෙකයි එන්න දෙකයි පාරවල් හතරක් තියෙනවා හයිවේ එක ගත්තොත්. හරිද? සදර්න් එක්ස්ප්‍රස් වේ එක ගත්තොත් පාරවල් හතරක් තියෙනවා. අපි මම ඉස්සර කතා කරපු සිංගල් කෝර් ප්‍රොසෙසරේ එක කෝර් එකයි තියෙන්නේ. හරිද? සිංගල් කෝර් ප්‍රොසෙසර් එකක එක කෝර් එකයි තියෙන්නේ. එතකොට පරණයමයි අර දැන් ඔයගොල්ලෝ කියනවා වගේ මේ පාරේ වගේ දත්ත එන්නයි යන්නයි ඔක්කොම තියෙන එක පාර. හරිද? එතකොට යන දත්ත සමහරලාට එන දත්තත් එක කවලම් වෙන්න පුළුවන්. යන්නේ කොහෙද කියලා හොයාගන්න බෑ. අවුට්පුට් ඩිවයිස් එක අඳුන ගන්න බෑ. ප්‍රශ්න ගොඩක්. හරිද? ඒ ප්‍රශ්න ගොඩ නිසා data traffic එකක් හැදෙනවා සිංගල් කෝර් වර්ගයේ ප්‍රොසෙසර් වල. හරිද? සිංගල් කෝර් වර්ගයේ ප්‍රොසෙසර් වල data traffic එකක් හැදෙනවා. ඒ වගේම ස්පීඩ් එක අඩු වෙනවා. ඊට පස්සේ කම්පියුටර් එක ස්ලෝ වෙනවා. ඒක තමයි අපි කම්පියුටර් එක ස්ලෝ වෙනවා කියලා කියන්නේ. ඒක සාමාන්‍යයෙන් කම්පියුටර් එක ස්ලෝ වෙන්නේ අනිවාර්යයෙන්ම CPU එකේ තියෙන ගැටලුවක් නිසා. ගැටලුවක් නෙවෙයි ඒක පරණ CPU වල හැටි. ඒක නිසා දැන් අපි හයිවේ එක නිර්මාණය කරගත්තා වගේ වෙන රටවල හයිවේස් තියෙනවා අපේ විතර නෙවෙයි. අපි හයිවේ එකට ගියේ සිංගල් වේ එකේ අපිට මේ කාර්යක්ෂමතාවය මදි. ඉක්මනට යන්න බෑ, වේගෙන් යන්න බෑ සිංගල් වේ එකේ. සිංගල් වේ එකේ 100ට ගියොත් 100ක් විතර ඇක්සිඩන්ට් කරන් තමයි 100ට යන්නේ. ඒ වගේ ප්‍රශ්න ගොඩක් තිබ්බ හින්දා අපි ගෙලින්ම මේකට මාරු වුණා. එතකොට ඒකේ ලේන් හතරක් තියෙනවා. එතකොට කිසි කරදරයක් නැතුව 100ට වගේ කොළඹට යන ගම්ම අවශ්‍ය කරන එක්සිට් වෙන තැනට යනකම්ම 100ට වගේ යන්න පුළුවන්. අන්න ඒ වගේ මේ සිංගල් කෝර් ප්‍රොසෙසර් එක කාලයක් යනකොට එක මදයක් තිබිච්ච එක මද දෙකකට ආවා. ඒකට තමයි කිව්වේ ඩුවෙල් කෝර් කියලා. හරිද? සිංගල් කෝර් එක කෙලින්ම ඩුවෙල් කෝර් බවට පත් වුණා. ඒකෙදි තනි කෝර් එකක් විදිහට වැඩ කරන ප්‍රොසෙසර් එක ඩුවෙල් කෝර් වුණා. එතකොට යාට වැඩ වෙනම යවා ගන්න පුළුවන් පාර්ට් දෙකක් නිර්මාණය වුණා. හරිද? සිංගල් කෝර් එකේ අයින් වෙලා පාරවල් දෙකක් ආවා. දැන් දත්ත මෙහෙන් එනවා මෙහෙන් යනවා ප්‍රශ්නයක් නැහැ. හරිද? එතකොට මේ ඔය අතරතුරේදී ඔය ඩුවල් කෝර් එක ඇත්තටම නිර්මාණය කරන්න කලින් Pentium වලින් පස්සේ Pentium D කියලා CPU එකකුත් ආවා. හරිද? ඒක ගොඩක් අය මේ ලංකාවේ ගොඩක් අය ඩුවල් කෝර් එහෙම නැත්නම් core 2 කියලා විකුණනවා. නම් ඒක වැරදි. ඔක්කොම සර්. දැන් 4යි 10 වෙනකොට සර් නෝට් එකක් ලියුවද? අයියෝ මට එහෙම කියන්න මතක නෑ පුතේ. මේ මම වීඩියෝ එක දැම්මම ඔයා බලලා අඩුපාඩු දෙනවා නම් හදාගන්න ඉතින්නේ. හරි නේද? රයිට්. මම ගිහින්දී මේ සිංගල් කෝර් එක ඩුවල් කෝර් වුණාට පස්සේ ඔය මම කියපු වෙනස්කම වුණා. හැබැයි ඒ අතරමඟදී Pentium D කියලා ප්‍රොසෙසර් එකක් ආවා. Pentium උත් නෙවෙයි ඩුවල් කෝර් උත් නෙවෙයි Pentium D කියලා අතරමැදියට ප්‍රොසෙසර් එකක් ආවා. ඒක ලංකාවට ගොඩක් ආවා. මේ යූස් කම්පියුටර්ස් දැන් මීට අවුරුදු 5-6ක් කාලය තුලදී ඒක ගොඩක් කලෙ වුණා. ඒක මේ මිනිස්සු දන්නේ නැතුව අරන් ගිය මේක ඩුවෙල් කෝ හරි කෝටු ඩූ හරි කියන වර්ගයට අයිති කියලා. නමුත් ඒ දෙකටම අයිති නෑ. හේතුව තමයි ඒක ඩුවෙල් කෝ නෙවෙයි. ඒක සිංගල් කෝර් තමයි. වැඩ වැඩි වෙලාවට එයාගේ ඇතුලේ වර්චුවල් කෝර් එකක් හදාගන්න. වර්චුවල් කියන්නේ මොකක්ද? වර්චුවල් කියන්නේ කාර්යක්ෂම නෑ වර්චුවල් කෝර් එකක්. වර්චුවල් කෝර් එකක් කියන්නේ මොකක්ද? වර්චුවල් කෝර් එකක් කියන්නේ ඒක ඇත්තටම ෆිසිකලි අපිට පේන්නේ නැහැ. හරිද? ෆිසිකලි අපිට ඒක පේන්නේ නැහැ. හරිද? වර්චුවල් කිව්වහම ඒක ඇවිල්ලා මුදුනාංගයක් ආශ්‍රයෙන් නිකන් හදලා තියනවා විතරයි. ඒ කියන්නේ CPU එකට වැඩ වැඩි වුණාම මේ කෝර් එක වැඩ කරන්න පටන් ගන්නවා. මේ කෝර් එක ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඇත්තටම ගත්තොත් එහෙම කෝර් එකක් මේ ප්‍රොසෙසර් එකේ නැහැ.
හරිද? එතකොට මේක virtual core එකක්. ඇත්තටම නෑ. නමුත් වැඩි වෙලාවට එහෙම core එකක් තියෙනවා වගේ මෙයා act කරනවා. virtual level එකට හදාගෙන වැඩ කරනවා. සාර්ථක නෑ. Pentium D processor එක. ඒක පස්සේ කාලේ වල ටික කාලයක් නිකන් ටෙස්ට් කරලා බලන්න තමයි මේ processor එක ඕන හැම processor එකෙම මම මුලින් check කරලා බලනවා. ඊට පස්සේ ඒකේ දෝෂ දෙනකොට ඒකේ දෙවෙනි version එක දානවා. ඒක තමයි මේ technology එකේ තියෙන අලුත් විශේෂ computer වල අලුතෙන් version එක දැන් උදාහරණයක් office package එක අද එනවා 2007 තාම මාස දෙකකින් විතර 2010 එනවා. හරි 2010 එන්නත් කලින් 2010 කියලා word letters ගන්න ඇවිල්ලා. හරි සමහරවල් ටික කාලයක් ගිහිල්ලා හරි ඔන්න ඔය වගේ මේ එහෙම මේ ඒ වගේ Pentium වලින් පස්සේ Pentium D processor එක ආවා. මේක සාමාන්‍ය dual core එකක් තරම් සාර්ථක නෑ. හැබැයි ඊට පස්සේ මේක අසාර්ථක නිසා ඒගොල්ලෝ dual core ඇත්තටම core දෙකක් තියෙනවා එක CPU එක ඇතුලේ. ඒක නිර්මාණය කරා. හරිද? CPU එක ඇතුලේ ඇත්තටම core දෙකක් තියෙන processor එකක් නිර්මාණය කරා. මේ processor එක ලෝකෙ පුරා ගොඩක් ජනප්‍රිය වුණා. හේතුව තමයි ඒ කාලේ වෙද්දී single core එකට වඩා මෙයා හොඳ performance දුන්නා. ටිකක් slow වෙනවා අඩුයි. හොඳ මේ කියන්නේ හොඳ speed එකකින් වැඩ කරන්න පුළුවන්. ඒ වගේ හොඳ performance ටිකක් වෙනවා. ඊට පස්සේ single core එකක් කාලයක් යනකොට මිනිස්සුන්ගේ multitasking එක වැඩි වෙනවා. අලුත් game නිෂ්පාදනය කරනවා. game හදන company අලුත් game හදනවා. ඊට පස්සේ software හදන කට්ටිය අලුත් software හදනවා. මේ වගේ අලුත් දේවල් එනවත් එක්කම මේ dual core එකත් මදි වුණා processor එක. ඊට පස්සේ core to do කියලා එකක් හැදුවා. හරිද? dual core එකේ මත දෙකයිනේ තිබුණේ. dual core එකේ තිබුණේ දැන් ඉස්සෙල්ලාම තිබුණේ single core කියලා මම කිව්වනේ single core එකේ තියෙන එක මතය. හරිද? single core එකේ තියෙන එක මතය. හරි? single core එක මතය. හරි single core. සර් මේ දැන් ලියන්න දුන්නද? නෑ මොකද ලියන්න දුන්නේ නැහැ. single core එකේ තියෙන මොකද එක මතයනේ. හරිද? මම කිව්වා single core එකේ තියෙන එක මතයයි. අපි නිකන් බලමු මේක මේ මොකද්ද මේක ඇත්ත කතාව කියලා single core එකේ තියෙන එක මතයයි. එයාගේ ස්පීඩ් එක සාමාන්‍යයෙන් ඉස්සර තිබුණා 2.8 3.0 වෙනකන් තිබුණා. 2.8 GHz. හරිද? GHz 2.8. ඊට පස්සේ මේක single core එක මදි වෙලා dual core වුණා. dual core වුණා. එයාගේ ස්පීඩ් එක 1.8 GHz. 3.0 ආවා. දැන් මේ දෙන්නගේ වෙනසක් තියනවද නැද්ද? මොකක්ද වෙනස? ස්පීඩ් එක එකමයි. වෙනසක් තියනවද නැත්නම් වෙනසක් නැද්ද? traffic එකක් නෑ ඉතින් dual core එකේ traffic කියන්නේ. ඔය මම කියපු එකනේ. දැන් ඔය ස්පීඩ් දෙක මේක සමානයි. ඒක නිසා මේකේ වෙනසක් ඇතිවෙන්නේ නැති වෙන්නේ. මම කිව්ව නිසා එහෙම කියන්නේ නෑ. මම අහන්නේ දැන් මේකේ ඕගොල්ලන්ට පෙන්න දෙනවා single core එකේ ස්පීඩ් එක 2.8යි. dual core එකේ ස්පීඩ් එක 2.8යි කියලා. වෙනසක් තියෙන්නේ single core එකේ තියෙන එක මදයයි මේ dual core එකේ තියෙන මද දෙකක්. ඒ වුණාට මේ ස්පීඩ් එක එකමයි. ඒ වුණාට මේ ඉක්මනට වැඩ කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන තව දෙයක් තියෙනවා මෙතන. මේක single core එකේ ස්පීඩ් එක නේ. මේක dual core එකේ ස්පීඩ් එක. හරියටම මේ පහළ තියෙන Pentium එකේ මේ dual core එකේ 2.8 කියන්නේ එක core එකේ ස්පීඩ් එක. හරිද? එතකොට මෙයාගේ actual ස්පීඩ් එක කීයද? හරි ස්පීඩ් එක කීයක් කියන හිතනවද ඔය? dual core එකේ single core එකේ 2.8යි dual core එකේ 2.8යි කියන හැබැයි මේකේ මේ වගේ core දෙකක් තියෙනවා. එතකොට මෙයාගේ ස්පීඩ් එක 2.8 වගේ දෙගුණයක්. හරිද? GHz 2.8 වගේ දෙගුණයකින් මෙයාට වැඩ කරන්න පුළුවන්. හරි? ඔන්න ඕක තමයි මේ කාලයක් යද්දි මේ ඔය dual core වලට ආවා. ඊට පස්සේ dual core එකක් කාලයක් යනකොට ස්පීඩ් එක මදි වෙලා core to do කියන එක ආවා.
core to do on බලන්න මේක නම පැහැදිලි කරගන්න core දෙකේවා දෙකයි ඒකේ ස්පීඩ් එක 2.2 GHz core to do ඒ කියන්නේ core දෙකේවා දෙකයි ඒ කියන්නේ ඇත්තටම core කීයද එකද ඇත්තටම cores කීයක් තියනවද core to do 2.8යි right very good මේක ඇතුලේ මද තියෙනවා 4 ඇත්තටම මද 4ක් තියෙනවා core to do වලට එන්නේ හරිද cores 4ක් තියෙනවා cores එහෙම නැත්නම් thread කියලා අපි කියනවා මේ වගේ කොටස් 4ක් එක processor එක ඇතුලේ දෙකක් වෙනකොට මේවට වඩා ස්පීඩ් එක එන්නේ වැඩි වෙනවා ඊට පස්සේ මේ processor වලට code quad කියලා එකක් තාම මේකත් ඩබල් කරලා code quad කියලා එක හරිද code quad කියලා එකක් තාම මේකෙන් පස්සේ ඊට පස්සේ මොරෙද්දක්ද මේක අපු පොඩ්ඩක් ඇද්දත් ඇති අවුද ලෝකෙ මයික් එක ඔන් කරගෙන ගෙදර මිනිස්සුන්ට වායනාවක් දන්නේ නැහැ විත් පැත්තට ගහන්න මොන පැත්තට ඉස්සර ඉසිතට කියන්නේ වගේ මයික් එක ඔන් කරගෙන වාගෙනව සේරම අනිත් ළමයි ඔක්කොම ඇහෙනවා හරිද ඉසිත මේ හොඳ වචන කියනවා ඔයගොල්ලෝ මේ ඔන් කරගෙන ගෙදරනේ ඉන්නේදී සීමාවක් නැහැ කතා කරන ඒවයි හරිද මම අයින් කරනවා පන්තිල් මට ආයේ ඔය වගේ වචන ඇහෙන්න බෑ ඉස්සර හරි අපි කතා කරගෙන ඉන්නේ කෝඩ් ඩු ගැන කෝඩ් ඩු ගත්තාම මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේකේ කෝඩ් එතකොට දෙකේව දෙකක් කියන්නේ threads 4ක් එහෙනම් cores 4ක් තියෙනවා ඊට පස්සේ කෝඩ් පාර්ට් කියන එක ආවා කෝඩ් පාර්ට් කියනකොට මේ වගේ ඩබල් කෝඩ් 8ක් විතර තියෙනවා හැබැයි ඒක එච්චර සාර්ථකුනේ නැහැ කෝඩ් පාර්ට් කියන processor එක ටික කාලයක් තිබුණේ Sandy Bridge කියන එක ආවා Sandy Bridge ආවට පස්සේ ඒ කියන්නේ i3 කියලා අපි කියනවා මුලින්ම ආවේ i3 i5 first second generation ආවා මුලින්ම first generation එක ආවා මේ processor වලට වඩා ලොකු වෙනස්කම් ටිකක් එකපාරට මේ Intel සමාගම යාළුවගේ මේ Sandy Bridge කියන processor එකට දැම්මා හරිද එකපාරටම මේවා නැති දේවල් ටිකක් දැම්මා මේ processor වර්ගයට Sandy Bridge කියන වර්ගයට ප්‍රධාන වෙනස ලෙස ඒගොල්ලෝ කරා මේකේ තියෙන cores ගාන වැඩි කළා graphic පාවිච්චි කරන අයට integrated graphic කියලා වෙනම graphics card එකක් නැතුව එහෙම නැත්නම් වෙනම VGA card පාවිච්චි නොකර processor එකෙන්ම graphics වලට support එකක් දෙන විදිහට ඒගොල්ලෝ නිර්මාණය කරා SD graphics කියලා කොටසක් CPU එක තුලම ඊට අමතරව hyper threading technology කියලා තව එකක් ආවා hyper threading technology කියලා තව එකක් ආවා ඔය වගේ ප්‍රධාන technologies තුනක් නිර්මාණය කරා මේ Sandy Bridge processor වර්ගයට ඒකේ i3 වල තියෙනවා එක technology එකක් i5 වල තියෙනවා එක technology එකක් i7 වල තියෙනවා තව technology මේ technology තුන කවලමේ සමහර ඒවා තියෙනවා සමහර ඒවා නැහැ ඒ කියන්නේ මිනිස්සුන්ට දුන්න තෝරගන්න අවස්ථාවක් ඔයා වැඩිපුර graphic කරන කෙනෙක් නම් ඔයාට ගන්න ඕනේ SD graphics CPU එකේ තියෙන processor එක ඔයා ගන්නවා හරිද ඔයා වැඩිපුර game play කරන කෙනෙක් නම් ඔයා ගන්න ඕනේ SD graphical තියෙන එක hyper threading තියෙන එක ඔය වගේ මේ වෙන වෙනම කැටගරි කරලා දුන්නා ඒගොල්ලෝගේ ව්‍යාපාරික සාර්ථක වෙන විදිහට දුන්නා වැඩි එතකොට ඒකේ පසු කාලීනව දැන් වෙද්දී generation 1 2 3 4 5th gen එක 6th gen එක ඔබ කිය පහුගිය කාලේ 10 generation එක ඇවිල්ලා එතනින් යාට 11th එක දැන් ඇවිල්ලා තියෙනවා දැනට වෙළඳ පොලේ 11th එකේ සමහර ප්‍රොඩක්ට් තියෙනවා සමහර desktop නම් අඩු ටිකක් laptop එකේම තියෙනවා ගන්න හරිද එතකොට දැන් අපි කම්පියුටර් එකක් ගන්න ගියාම අපි බලන්න ඕනේ i3 එක i5 එක i7ද කියලා ගන්නවට වඩා ඔයාට මේ මේ processor මොකක්ද මේ වෙනස කියලා ඔයාට තේරුම් ගන්න ඕනේ. ඔයා දැනගන්න ඕනේ right i3 එකක් නම් හරි මේ වගේ performance තමයි තියෙන්නේ. හරිද? ඔයක තමයි මම කිව්වේ මේ AS එකේ 11 gen එක ඇවිල්ලා කියනවා ඔය ඉස්සරගේ 11 gen එක දැන් launch වෙලා ඒ කියන්නේ launch වෙලා පොඩක් කල් ලංකාවට ඇවිල්ලා දැන් මාසයකටත් වැඩි මම හිතන්නේ 11 gen එක අම්කිසි කාලයක ඉඳලා දැන් එද්දී අලුත් ජෙනරේෂන් තියෙනවා. දැන් අපි මේ කම්පියුටර් ගණිතී 11 gen ඒකට වඩා සැලකිලිමත් ඒ කියන්නේ ඒක බලන්න ඕනේ. හැබැයි අපි ඒක බලද්දි දැනගන්න ඕනේ මොකක්ද මේ අපි බලන්නේ කියලා. ඇයි අපි මෙහෙම කැටගරි ආවේ ඇයි කියන එකත් දැනගෙන ඉන්න. හරිද? මම ඒක තමයි මේ ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න උත්සාහ කරේ. එතකොට මේ වගේ වර්ග මේ මම කියපු විදිහට CPU එක එක නම්බරින් නිර්මාණය කරා මෙන්න මේ කියන ප්‍රධාන වෙනස්කම් ටික දාලා. හරිද? එතකොට
මිනිස්සු දැන් මේ CPU එක විතරක් බලන කම්පියුටර් එක ගත්තේ නෑ. ඊට පස්සේ බලනවා මේකේ දැන් ඔයා උදාහරණයක් හිතමු දැන් සාමාන්‍ය මම නිකන් කියන්නේ ඕගොල්ලෝ දැන් ඔයාලගේ වයසට කම්පියුටර් එකක් ගන්නවා නම් ඕගොල්ලෝට ලොකුට ඕගොල්ලෝ හිතන්නේ නෑ මේ මට මේකෙන් මේ ඔෆිස් වැඩ කරන්න ඕනේ කියලා ඕගොල්ලෝ හිතන්නේ නෑනේ. ඕගොල්ලෝ එකම යටි හිතේ තියෙන බලාපොරොත්තුව මේක ගෑනලා කොහොම හරි ඔය හැරි තියෙන ගේම් එකක් ගෑනලා සෙල්ලම් කරන එකනේ. නමුත් අපි ඒක නෙවෙයි බලන්න ඕන පරිගණකයක් ගණිතී. ගේම් එකක් නම් ගැහුවා කියලා අපිට ලැබෙන දෙයක් නෑ. අපේ කාලය වෙනස් වෙන එක විතරයි වෙන්නේ. නේද? ඔයගොල්ලෝ ඔග්ගිලි කියන්නේ කවදාවත් මම දන්නවා. මේ හරි එතකොට මේ අනිත් අපේ වැඩ ටික කරගන්න පුළුවන්. අපිට Zoom ක්ලාස් එකට යන්න පුළුවන්. හරි මේ දේවල් තමයි බලන්න ඕන. අපිට මේ ඉන්ටර්නෙට් යන්න පුළුවන්ද? අපිට මේ අවශ්‍ය දේවල් වීඩියෝස් එහෙම බලන්න ඒව කරගන්න මේක performance මේක ප්‍රමාණවත්. ඔය දේවල් ගැන තමයි අපි සැලකිලිමත් වෙන්න ඕන. එතකොට CPU වල මම මේ කියපු වර්ග තියෙනවා. හරිද? ඔයගොල්ලෝ දැන් කඩේට ගිහිල්ලා අපි හිතමු පරණ කම්පියුටරයක් ගන්නවා කියලා. පරණ කියන්නේ second hand used කම්පියුටරයක් ගන්නවා කියලා. එතකොට ඔයගොල්ලන්ට හම්බ වෙන්නේ නැහැ මේ i3, i5, i7 වල 8 generation 9 generation ඒව හම්බ වෙන්නේ නැහැ. ඒවා තාම අලුත් කියන තාත්තේ තමයි තියෙන්නේ. හරිද? 10 generation එක ඉවර වෙලා 11 එක ආවට 8 9 10 තාම අලුත්. second hand උපරිම වෙන්නේ 6 වෙනි generation එක 6 generation එක දැනට මාකට් එකේ තියෙනවා. හරි. එතකොට මේ ඔය විදියට අපිට පුළුවන් මේ තෝරගන්න අපි කම්පියුටර් එකක් ගන්න යනකොට. CPU එක විතරක් බලලා හරියන්නේ නැහැ. ඊට පස්සේ බලන්න ඕනේ මේකේ මේ hard drive එක කොච්චරයිද. ඔය වගේ අපි හැම කොටසක් ගැනම සැලකිලිමත් වෙන්න ඕන. හරිද? එතකොට මේ ඔයගොල්ලෝට මම අත්පොත නැවත පේන්න දාන්න නෝට් එක ලියන්න කලින් ටිකක් පැහැදිලි වෙන්නත් එක්ක හරි සකසනේ ඔන්න ඒකේ මේ අත්පොත ගත්තොත් ඔයගොල්ලන්ට කියලා දෙනවා මිනිසා යන සියලුම ජීවීන් අතරින් බුද්ධිමත්ම ජීවියාවේ පොඩ්ඩක් ඉඳලා බලන්න ඕනේ කියන්නේ නේද මිනිසා විසින් ගන්න ලබන බොහෝ තීරණ සඳහා මෙන්ම කරනු ලබන බොහෝ ක්‍රියා සඳහා මිනිස් මොළය සම්බන්ධ වේ. තවද මිනිස් මොළය වෙත ලැබෙන සෑම ආවේදනයක්ම ඊටම වේගයෙන් හැසිරීමේ හැකියාව එයට පවතී. හරි ඔව් අපි මේ හැමදේම කරන්නේ අපිට මේ බුද්ධිය නැත්නම් මේ මොළය අපි ගාව කාර්යක්ෂම මොකක් තියෙන නිසා නේද? ඔයගොල්ලෝගේ කාර්යක්ෂමද කියලා ඔයගොල්ලෝ තමයි දන්නේ මොලේ. හරි එතකොට මේ මිනිසාට මොලේ වගේ පරිගණකයට මොලේ තමයි මේ CPU. පරිගණකයේ තියෙන මොලේ තමයි සෙන්ට්‍රල් ප්‍රොසෙසිං යුනිට් එක. ඔන්න ඔයගොල්ලන්ට වෙන්නලා තියෙනවා පරණ එකක් සහ අලුත් එකක්. හරිද? ඔය මේ ඉහළ වෙනුම අතුරු පැත්ත වෙනුම කියන මොනවද තිබුණාද? ඒක වෙන්නලා තියෙනවා ඔයගොල්ලන්ට මේ පරණ එකක් සහ අලුත් එකක්. මිනිසාට මොලේ මේ පරිගණකයට සම්බන්ධ ඒ කියන්නේ අපි අතුලත් කරන දත්ත ප්‍රොසෙස් කරලා අපිට අවුට්පුට් එක අරගෙන දෙන්නේ මේ CPU එක තමයි. ඔයා ගහන ගේම් එක ඒ graphics ඒ control එක ඔක්කොම කරන්නේ මෙයා තමයි. අපිට මේක ගන්න. ඒ graphics ඒ control එක සේරම කරන්නේ මෙයා තමයි. හරිද? එතකොට මේකේ පෙන්නලා තියෙනවා මව් පුවරට සාය වෙන පැත්ත කියලා මේක ඇවිල්ලා පරණ ප්‍රොසෙසර් එක. හරිද? අපි මේවට කියනවා pin ප්‍රොසෙසර් එක කියලා වර්ග දෙකක් තියෙනවා pin සහ pinless කියලා. මේක ඇවිල්ලා පරණ වර්ගයේ මධ්‍ය සැකසුම් එකක් එහෙම නැත්නම් සෙන්ටරල් ප්‍රොසෙසිං එකක් මේ පරණ ප්‍රොසෙසර් එක. core i7 කියලා අලුත් ප්‍රොසෙසර් එකක් මේක තියෙනවා. මේකේ එහා පැත්ත හැරෙවොත් මේක pin තිබ්බට මේකේ pin නැහැ pinless එකක්. සකසන්නේ මේකේ. يعني පැහැදිලි කියලා තියෙනවා. අඩු වේගයකින් ධාවන වෙන යන්ත්‍රයක් නම් යම් කාර්යයක් ඉටු කර ගැනීමට වැඩි කාලයක් ගත වේ. උදාහරණයක් දීලා තියෙනවා. හරිද? අඩු වේගයකින් ක්‍රියාත්මක වන බ්ලෙන්ඩර් එකක් කියලා මේ ෆෘට් ජූස් එකක් හදලා තියෙනවා. එතකොට ඒකෙන් හදා ගන්න පුළුවන් වෙන්නේ මේ ඒ කාලය තුලදී එක පළතුරු වට්ටියක් දාලා ජූස් විතර දුන්නයි. හැබැයි අලුත් එකක් ගෙනලා දෙන එහා පැත්තේ රතු පාට පොඩ්ඩක් නිකන් පේනවා ඒක නවීන වෙනමක් තියෙනවා නිකන් බට්ටක්සේ පොඩ්ඩක් ඇවිල්ලා දෙන අලුත් එකක්. ඒකෙදි එකම කාලය තුලදී මේ දෙන්න කරන වැඩ ප්‍රමාණය වෙනස්. එයාට බලතුරු වට්ටි තුනක් කියලා දීලා එයා හදලා දෙන බර ගාන මේ 6යි විතර මේ ජූස් ඉදරු හදලා දෙනවා. ඔය අර මම පැහැදිලි කරපු දේ තමයි මේකෙදි නැවත ඔයගොල්ලන්ට මේ සරල රූප සටහනක් දාලා පැහැදිලි කරන්න
උත්සාහ කරලා තියෙනවා. ඒකෙදි පැහැදිලි කරලා දෙනවා ඒක කාලයක් තුල බ්ලෙන්ඩර් දෙක වෙත වෙන වෙනම ක්‍රියාත්මක කර සෑදියාගේ බීම විදුලි ප්‍රමාණය සසඳා වන්න විට වැඩි හදලා තියනවලු. පරිගණකයේ කාර්ය සාධනය නැත්නම් සකසනේ වේගය නැත්නම් ප්‍රොසෙස් ස්පීඩ් එක රඳාපවතින ඕන. හරි ඉස්සරම මෙගාහර්ට්ස් ඊට පස්සේ මේ ඉස්සරම හර්ට්ස් ඊට පස්සේ මෙගාහර්ට්ස් ඊට පස්සේ හර්ට්ස් මේ වගේ ප්‍රොසෙසර් නිෂ්පාදන සමාගම තියෙනවා සාමාන්‍යයෙන් දැනට ලෝකයේ ප්‍රසිද්ධම කට්ටිය තමයි මේ. දැනට ලෝකයේ ප්‍රසිද්ධමයි තමයි මේ ඉන්නේ. මීට අමතරව මෙතන නැති ප්‍රොසෙසර් හදන කට්ටියක් ඉන්නවා. සකසන දැන් මේ කම්පියුටර් ගන්න ගියාම විතරක් නෙවෙයි දැන් ඕගොල්ලෝ නම් විතර ඕක බලන්නේ නැහැ. ජංගම දුරකථනය ගන්න ගියාම තමයි බලන්න මේකෙද CPU එක මොකක්ද කියලා. හරිද? සමහර අය මේ ෆෝන් එකක් ගන්න ගියාම කම්පියුටර් එක වගේ තමයි. මේකේ තියෙන මේ ස්පෙක් එක මොකක්ද කියලා බලන්නේ නැහැ. මේකේ මොනවා හරි කමන්න නැත්නම් ෆෝන් එකක් නේ රයිට් මේකේ මේ දවස්වල දැන් ෆෝන් කරේ වලට ගියාම අපි දකිනවා අම්මල තාත්තලා එනවා. හේතුව ඒ අයගේ දුර්වලතාවයක් නෙවෙයි ඒ අය ෆෝන් එකක් ගන්න ගියාම මේ දේවල් ගැන දන්නේ නැති එක. හරිද? ඒ කියන්නේ ඒ අයට මේ දේ ඉගෙන ගන්න මේ තාක්ෂණය ගැන උගන්වන්න ක්‍රමයක් තිබ්බේ නෑනේ. නමුත් දැන් ඕගොල්ලෝ දැනගෙන ඉන්නෝනේ ඉස්සරහට දැන් අම්මා හරි තාත්තා හරි ෆෝන් එක ගන්න යනවනම් කරේට ගියාම දැන් ෆෝන් කියනවා ගොඩක් තියෙනවා. ගත්තාම Samsung හරි මොකක් හරි බ්‍රෑන්ඩ් එකක් ගත්තම ගොඩක් ඒවා තියෙනවා. මේවයි තියෙනවා මේ ප්‍රොසෙසර් වගේ. දැන් අලුතෙන් වෙන එක Qualcomm කියන ප්‍රොසෙසර් එක තමයි සාමාන්‍ය මේ ස්මාර්ට්ෆෝන් වල තියෙන අලුත් එක. හරිද? මම කියන්නේ ඒකේ version මොනවද කියලා එක එක නම් වලින් තියෙනවා. Qualcomm කියන ප්‍රොසෙසර් එක තමයි අලුතෙන් මේ වලට එන්නේ. අපි ස්මාර්ට්ෆෝන් එකක් ගන්න ගියාම තියෙනවා. ඒ වගේ මේ කම්පියුටර්ස් වලට හදනවා Apple සමාගම වල තමයි Apple CPU හදන්නේ යාළගේ කම්පියුටර්ස් වලට විතරයි. Intel සමාගම තියෙනවා. ඒගොල්ලෝ මේ i5 8 Gen කියලා රූට් වෙනකොට දැන් මේ 10 11 වෙනකම් මේක දියුණු කරලා තියෙනවා. හරිද? ඔය වගේ ගොඩාක් ඒවා තියෙන කාර්යයන් මයික් එකක් ඔන්නගේ තියෙනවා. දැස් සෝබල් යන්නද? යන්න පාමුත් මහලාන තිබුණේ නෑනේ. එතකොට මේ Intel සමාගම තමයි සාමාන්‍යයෙන් CPU හදද්දී টপ ලෙවල් එකේ ඉන්නේ. යා තමයි වැඩිපුර අලෙවල් සහ ටෙක්නොලොජි එක පැත්තේ ඉක්මනටම ප්‍රොසෙසර් නිර්මාණය කරන්නේ ඒ කට්ටිය. හැබැයි AMD කියන ප්‍රොසෙසර් ඉස්සර ඉඳලා බොහොම මන්දගාමීව තමයි ආවේ. නමුත් එක පාරටම දැන් පොඩි කාලෙක ඉඳලා Ryzen කියලා ප්‍රොසෙසර් කැටගරි එකක් ඒගොල්ලෝ හදුවා. ඔන්න මේගොල්ලෝගේ ප්‍රොඩක්ට් ටිකක් ජනප්‍රිය වෙන්න ගත්ත ලෝකේ. ඔයගොල්ලෝ අහලා ඇති AMD Ryzen ප්‍රොසෙසර් දුවහම ගේමින් වලට කැමති අය මේ ප්‍රොසෙසර් වලට තමයි යන්නේ. හරිද? සාමාන්‍ය 30000 ගෙනහම තමයි ප්‍රොසෙසර් එක විතර පටන් ගන්න. Ryzen 30000කට වැඩි දැන් 30000 ගෙනහම තමයි ප්‍රොසෙසර් පටන් ගන්න. එතකොට මේ අය අරුණාම ප්‍රොසෙසර් හදන තව කම්පැනි තිබුණේ ඒ කට්ටිය දැනට නම් නිෂ්පාදන අතහැරලා තියෙන එකක් තමයි Motorola කියන කම්පැනිය. ඉස්සර ගොඩක් ප්‍රොසෙසර් හදපු කම්පැනියක්. දැන් වෙද්දී ඒ අය නැහැ. හරි. ඔන්න මම අර ඔයගොල්ලන්ට පැහැදිලි කරපු දේ පහළ පොඩි chart එකක් දීලා පැහැදිලි කරලා දෙනවා. මේකේ අඩුපාඩු තියෙනවා. single core කියන්නේ CPU එකයි, dual core කියන්නේ CPU දෙකයි, quad core කියන්නේ CPU හතරයි. මෙතන core quad කියන එක දාලා නැහැ. හේතුව ඒක මම කියනවා ගොඩක් කල් මේ core to quad කියන්නේ. මේ core to dual ඊට පස්සේ මේ core to quad core කියලා දාලා තියෙනවා. හරි. single core, dual core to 2 එක මේකේ දාලා නැහැ. හරිද? core to 2 එක මේ quad core එක දාලා තියෙන්නේ. නමුත් core to 2 කියන එක දැනට මේ ගොඩාරියක් බහුලව භාවිත වෙන කම්පියුටර් වර්ගයක්. හරිද? හරිද? එතකොට මේ දැන් උදාහරණයක් මම ඔයගොල්ලන්ට පෙන්නන්න ගත්තේ මම මේ පාවිච්චි කරන කම්පියුටර් එක මේ ඩෙස්ක්ටොප් එක බලමු මොන එකක්ද කියලා. ඔන්න බලා ගන්න ඔයගොල්ලන්ට මම දාලා දිනවා. අන්න ඒකේදී ඔයගොල්ලන්ට කියලා දෙන්න නම දුන්නා ඩක්කාලා වගේ ඒක ඕපන් වුණානේ. මේ අපිට සාමාන්‍යයෙන් මේ කම්පියුටර් එකක් ගනිද්දී අපි කොහෙන්ද බලාගන්නේ මේ ගෙනාවට පස්සේ ඒක ස්පෙක් එක. මොකක්ද තියෙන්නේ කම්පියුටර් එකේ? my computer properties ගියාම ඔයාලට පෙන්නනවා පුතේ ඔයාගේ කම්පියුටර් එකේ තියෙන ස්පෙસિෆිකේෂන් එක. ඔය තියෙන්නේ ඔයාගේ කම්පියුටර් එකේ සිස්ටම් එකේ තියෙන ස්පෙක් එක. හරිද? මම මේ ඩංගාලා ගත්තේ ඔයගොල්ලන්ට මතක් වෙච්චලා පෙන්නන්න. දැන් මෙහෙමයි දැන්. කඩේට ගියාම ඒගොල්ලෝ කියනවා right මේක i3 මේක මෙච්චර hard disk තියෙනවා මේක මෙච්චර RAM තියෙනවා ඔහොම කියලා. හරිද? ඊට පස්සේ ඔයාගේ නාපෝ RAM එක මේ 2GB නා මට හරියන්නේ නැහැ මදි. හරිද? අම්මයි තාත්තයි ඔබ දන්නේ ඒ පාර අහනවා එන මේ 8GB තියෙනවා. රුපියල් 12000ක් විතර වැඩි වෙනවා එහෙම කරනවා නම්. ඒක ගිහලා කොහොම හරි කාඩර් කම්පියුටර් එක ගන්න නමුත් දැන් මෙහෙම මේක ඇත්තටම තියෙනවද කියලා බලන්න ඔයා සමහරවිට නොදන්නවා වෙන්න පුළුවන්.
my computer icon එකට right click කරලා properties ගිය ගමන් වෙන්නනවා ඔයාගේ system එකේ basic hardware ටික මොනවද කියලා. ඒකේ තියෙනවා processor එක. මේ තියෙන්නේ right මෙන්න processor එක. processor එක Intel Core 2 Duo. මම ආගේ හරි පොතේ දාලත් නැහැ Core 2 කියන එක ඒ වුණාට මම ඔන්න බෙල්ලුවා වලට Core 2 කියන එක තියෙනවා. මේ පාවිච්චි කරන්නේ ඔයගොල්ලන්ට මේ උගන්වන්නේ මම Core 2 වලින්. හරිද? ඔයගොල්ලෝ i3 i5 i7 වලට Core 2 කියන්නේ හොඳ performance තියෙන කම්පියුටර් එකක්. desktop එකක් මම මේ පාවිච්චි කරන්නේ. ඒක Intel Core 2 CPU එක. එයාගේ ස්පීඩ් එක 2.4යි. ඒක තමයි මේ 2.3යි කියලා මෙතන පෙන්නන්නේ. 3.3යි කියලා සාමාන්‍යයෙන් මේකට අපි කියනවා 2.4 කියලා. 2.3 කියලා processor එකක් ඇදුවේ නැහැ අඩුයි. මේක 2.4 පැත්තට තමයි වැටෙන්නේ. ඊට පස්සේ මෙයාගේ installed memory එකක් තියෙන 3GB RAM තියෙනවා. හරි සාමාන්‍යයෙන් ප්‍රමාණවත් විදිහට වැඩ ටික කරගන්න පුළුවන්. හරි ඔන්න ඔයගොල්ලෝගේ අර මහා විද්‍යාලයේ මම පාවිච්චි කරන්නේ නැහැ කියන එක තමයි ඔයගොල්ලන්ට මම මේ උදාහරණයක් පෙන්නුවේ. right එතකොට ඔය විදිහට මේ CPU ඔන්න කැටගරි කරලා තියෙනවා මේකේ පොඩි අඩුපාඩු තියෙනවා. හරිද? මම මේ අඩුපාඩු තමයි ඔයගොල්ලන්ට කිව්වේ single core, dual core, core 2 ඊට පස්සේ quad core එහෙම නැත්නම් core 5. මේ නම් දෙකම එකයි. එතකොට ඒ ආකාරයට මේක සඳහනක් වෙලා නැහැ. single core එක dual core එක වෙන quad core කියලා දීලා තිනවා. මේ quad core කියන්නේ ඇත්තට මේ Sandy Bridge series එකට ගියා එකපාරටම quad core එක core 2 වලින් පස්සේ මම ඒක මෙතන ලියුවේ නැත්තේ quad core කියන්නේ අපි අර කියන හඳුන්වන නාමය ගත්තදී Sandy Bridge. ඒකේ core හතරෙන් එහාට තමයි තියෙන්නේ. 8 12 ඔය වගේ core තියෙනවා. හරිද? අර processor එක ගැන Pentium R එක හොඳයිද? Pentium R එක කියන්නේ Pentium. හරිද? Pentium R කියන්නේ එක Pentium. ඒ කියන්නේ single core වෙනත් පුළුවන් හැබැයි Pentium R dual core කියලා ලියලා දෙනවා නේ ඒක dual core. Pentium R කියන්නේ සාමාන්‍ය මේ මැප්තේ. මේ ඔක්කොටම පොදුවේ ඒ කියන්නේ Pentium 1 2 3 4 3 4 ඊට පස්සේ dual core එකෙන් Pentium කියන එක තියෙනවා. හරිද? ඒ කියන්නේ Intel Pentium කියන නම ඒගොල්ලෝ අර brand name එකක් විදිහට පාවිච්චි කරා. තාමත් සමහර අවස්ථාවලදී Intel Pentium කියලා පාවිච්චි කරනවා. Pentium එක අයින් වෙලා පස්සේ දැන් එනවා ඉන්නේ core කියන වචනේ තමයි ඉස්සරහට. Pentium අයින් කරා. හරිද? ඊට පස්සේ core කියන එක තමයි දැනට ඒගොල්ලෝ ඒ නම විදිහට පාවිච්චි කරන්නේ. එතකොට Pentium කියනකොට ඉතින් ඒ ටිකක් පරණ CPU එක. හරිද? Pentium R dual core CPU. Intel R Pentium R dual core. Pentium R dual core. එතකොට අර මම කිව්වා වගේ ඔයගොල්ලන්ට දැන් මේ කම්පියුටර් ප්‍රොපර්ටිස් බලුවොත් ඉතින් අර මම කිව්වා වගේ තමයි මෙතන Intel R එක core 2. එයා කියන එක dual core. ඒ කියන්නේ මේකට මම මේ පාවිච්චි කරගෙන කලින් CPU එක. හැබැයි මම කිව්වා මේ dual core එක තාම අලුතෙන් products එනවා ලංකාවටත් එනවා. හරිද? මේ ළඟදී ඒ කියන්නේ දැන් මිනිස්සුන්ට දැන් ඔයගොල්ලෝ දන්නවා මේ කොරෝනා රෂෙත් එක්ක කම්පියුටර් එක අවශ්‍යතාවය ගොඩක් දැනුණානේ මිනිස්සුන්ට. ඔන්ලයින් ක්ලාස් ඕන වුණා ඔය වගේ ගෙදර ළමයින්ට අනිත් විෂයන් ටිකත් කම්පියුටර් එකෙන් තමයි කරගන්න ඕනේ. ඒක නිසා ගොඩක් අය ගිහලා කම්පියුටර් සෙව්වා බැරි නම් ලැප්ටොප් එකක් ගත්තදී වෙබ් කැමරා මයික්‍රොෆෝන් වෙනම ගන්න ඕනේ නැති ඉතින් ගොඩක් අය මේ ලැප්ටොප් වලට ගියා. හැබැයි කොස්ට් එක වැඩි ඉන්නේ දැනට Acer ලගේ ගියොත් දැනට ගන්න තියෙන්නේ 11 gen එක තමයි i3 මේ වෙද්දී අනිත් ස්ටොප් ගොඩක් කඩවල වල නැති වෙලා තියෙනවා. ඒක සාමාන්‍ය 1,50,000ක් වෙනවා. හැබැයි හරිය වටිනාකම් බැලුවොත් ඒක 90 ගණක් වගේ තමයි වෙන්නේ. Random R2 එක හොඳයිද? ඇහුන්නේ Random R2 Random R2 දෙක Radium R2 කියන එක තියෙනවා. Radium R2 අන්න ඒකනේ බොරු කියනවා හරියට. හරිද? මම කියලා දෙන්න. මේ processor වල දැන් මම අර ගියේ ඔයගොල්ලන්ට දැන් අපි මේ single core මේ කාලේ ඉවරටම ඉවර වෙලා කියන dual core වලින් පස්සේ මේ දැන් අපි කවුද මේ දරුවෙක් කියවනේ Pentium R dual core කියලා මම කිව්වේ මේ Pentium R dual core වල දැන් මිනිස්සුන්ට මේ දවස්වල අලුතෙන්ම laptop එකක් ගන්නකොට Pentium මේ කම්පියුටර් එකක් හදනකොට ලොකු cost එකකට යන්න බෑ. හැබැයි brand new එකක් ගන්නත් ඕන නිසා අලුතෙන් ආව මේ dual core එකේ Intel R Pentium dual core එකේ ඔය ඔයගොල්ලන්ට පෙන්නලා තියෙනවා වගේ Intel R Core 2 එකේ නෙවෙයි Intel R Pentium එකේ dual core එකේ ආවා අලුතෙන්ම laptop කොච්චර පරණයිද සර්? ඒක පරණයිද කියලා කිව්වොත් ඇත්තටම මම ඉස්සෙල්ලම මට පාවිච්චි කරන්න assemble කරගත්තේ 2009 අවුරුද්දේදී dual core computer එකක්. හරි තාම හැබැයි පාවිච්චි කරනවා තාම
සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ හිතන්න මම i-series එකක් පාවිච්චි කරනවා. නමුත් අර Pentium dual core computer එක තාම පාවිච්චි කරනවා කියන්නේ ඒකේ performance හොඳයි තාම. හරිද? ඒක නිසා සාමාන්‍ය දේවල් ටිකක් කරගන්න පුළුවන්. බැරි දේවලුත් තියෙනවා. නමුත් performance හොඳයි. 2009 අවුරුද්දේ වගේ තමයි සාමාන්‍යයෙන් මම brand new computer එකක් assemble කරනකොට ආවේ. නමුත් වරද්ද ගන්න එපා. මේකේ generation ආව පස්සේ. දැන් මේ දවස්වල ලොකු අර laptop එකකට යන්න බැරි අයට Pentium මේ dual core එකේ 10 generation එක අවිල්ල තියෙනවා. සාමාන්‍යයෙන් laptop එකේ price එක 67ක් වගේ ගන්නකට අවිල්ල තියෙනවා. හැබැයි තේරුම් ගන්න ඕනේ දේ තමයි එයා 10 generation නෙවෙයි 11 generation ආවත් මේක dual core මද දෙකයි කියන එක ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. හරිද? එතකොට ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ 64ක් දීලා දැනට අවශ්‍යතාව වෙන dual core computer එකකට යනවද නැත්නම් 1.5ක් දීලා i3 11 gen එකට යනවද කියලා. ඒක ඉතින් මෙහෙමයි දැන් යනවද කියන්නේ ඔයගොල්ලෝ කැමති වෙන්නේ නැහැ ලෝකෙ 100ක්වත් මේ dual core එකක් ගන්න. නමුත් ඉතින් අපි බලන්න ඕන දෙමාපියන්ගේ දැන් කරන්න පුළුවන් කොහොමද? දැනට වාට ලෙවල් ටික ඔක්කොම dual core එකකින් කරගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. උදාහරණයක් දැනට ඔයගොල්ලන්ට තියෙන online class ඒ කියන්නේ Zoom එක, WhatsApp එක, ඔය Google Meet එක, ඒ අරම ඔය තියෙන සියලුම meetings තියෙන ඒවා meetings තියෙන application සාමාන්‍ය dual core එකකින් කරන්න පුළුවන් ප්‍රශ්නයක්ම නැහැ. dual core එකකින් කරන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. උදාහරණයක් එතනින් එහාට යන්න ඕනේ යා වීඩියෝ එඩිටින් කරන කෙනෙක් නම් dual core එකේ කරන්න බෑ. i-series එකට යන්න. ඊට පස්සේ එයා ෆොටෝග්‍රැෆි කරන කෙනෙක් ෆොටෝ එඩිට් කරන්න නම් පුළුවන් පරම software dual core වල දාලා අලුතෙන් එන software දාන්න ටිකක් අමාරුයි. දාන්න පුළුවන් වැඩ කරන්න බෑ. හරිද? අන්න ඒක නිසා ඔයගොල්ලෝ තීරණය කරන්න ඕනේ කම්පියුටර් එකක් ගනිද්දී. ඔය දේ ගැන දැනගෙන ඉන්න. හරිද? මම ගන්න යන්න කලින් රායි බලන්න ඕනේ. මට දැන් මේ දවස්වල ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න පුළුවන් ඔයගොල්ලන්ට මේ දවස්වල යන ප්‍රයිස් මොනවද? ඒකත් එක්ක කම්පෙයාර් කරලා බලන්න රයිට් එහෙනම් මම තව ටික කාලයක් ඉන්නවා අඩු වෙන්නේ කියලා ඔහම ඉන්න පුළුවන්. සාමාන්‍ය මේ ප්‍රොසෙසර් එකක් ඒ කියන්නේ ඕනම එකක් එහෙමනේ ආපු ගමන් අලුත් ජෙනරේෂන් එකක් ගන්න ටිකක් වැඩි. ටික කාලයක් ඇද්දී ඕක පොඩ්ඩක් අඩු වෙනවා. ඒ කියන්නේ ඊළඟ ජෙනරේෂන් එක ආපු ගමන් 10 ජෙනරේෂන් එක අඩු වෙනවා 11 ජෙනරේෂන් එක තමයි වැඩියෙන් එන්නේ. ඒ ජෙනරේෂන් එකේ ලොකු වෙනසක් නැහැ අතට. CPU එකක් ගන්න ඒකේ ලොකු ස්පීඩ් වෙනසකුත් නැහැ. අලුත් අප්ඩේට්ස් තමයි දෙන්නේ. ඒ කියලා දැන් අපි 11 gen එකටම යන්න ඕන නම් 10 generation එකක් කඩේක ගන්න තියෙනවනම් සාධාරණ මිලකට හම්බ වෙනවනම් ගත්තට කමක් නැහැ. හරිද? සාමාන්‍ය ඔයගොල්ලෝ කම්පියුටර් ගන්න බලාපොරොත්තු වෙන ඉන්න අයට මම කිව්වේ. හැබැයි ඒ බ්‍රෑන්ඩ් නිව් එකේ පරණ එකක් ගන්නවා නම් කිසි ප්‍රශ්නයක්වත් නැහැ. සාමාන්‍ය එකක් ගන්න පුළුවන්. හරිද? ඔන්න මේ මට විමර්ශ කෞෂා නේද? ඒවල දෙනවා Intel R Celeron CPU N2840. ඔන්න මම ඔයගොල්ලන්ට මේ ඔයගොල්ලෝ එවන මැසේජ් වලට පොඩ්ඩක් උත්තර දෙන්න ඕනේ. හේතුව මේකට මැසේජ් ඇවිල්ලා තියෙනවා සර් Adobe After Effects වලට i3 processor එකක් ඇද්ද කියලා අහනවා. ඒ වගේ මේ වුණ ප්‍රශ්න එනවා. හරි. octa core කියන්නේ මොකක්ද? පැහැදිලි කරන්නම්. octa core එක සාමාන්‍යයෙන් ස්මාර්ට් ෆෝන් වලට ආපු CPU එකක්. මේ octa core එක මේ කම්පියුටර්ස් වලට නිෂ්පාදනය කරේ නැහැ. ගොඩක් දුරට ඒක මේ octa core එක ආවේ Qualcomm එකට කලින් වගේ මේ ස්මාර්ට් ෆෝන් වල. හරිද? දැන් ඔන්න මේ Celeron කියලා නම ගැන ප්‍රශ්නයක් අහලා තියෙනවා. මටත් ඒක මතක් කරපු එක හොඳයි. මේ සිංගල් කෝර් වලින් ඩුවල් කෝර් වලට එද්දී ඒ අතර මැදටම Celeron කියන වර්ගයක් නිර්මාණය වුණා. හරිද? ඒකේ ගැටලුව තියෙන්නේ ඔය Celeron කියන එක ස්පීඩ් නැහැ. Celeron කියන එක දැනටත් බ්‍රෑන්ඩ් නිව් වෙනවා. ගොඩක් ලැප්ටොප් එකෙම දැනටත් තියෙනවා. ගන්න නම් එපා. හරිද? බාහිරතෝ කියනවා Celeron නම් CPU එක පුතේ ඒකට වියදම් කරන සල්ලි වාගේ දෙමාපියන්ට අපරාධ. හේතුව තමයි Celeron processor එකට වැඩ කරන්න හරි අමාරුයි. ලැප්ටොප් එකක් ගෙනවද ඔයාලට නිකන් අවුරුද්දක් විතර යනකොට තේරෙනවා Celeron processor එකක් කියන්නේ වැඩ කරන්න හරිම අමාරුයි. ඔය පොඩි Word Excel වගේ පොඩි ප්‍රෝග්‍රෑම් නම් කරදායි Photoshop එකවත් වැඩ කරන්න බෑ Celeron processor හරිම අමාරුයි. එයාට single core වගේ තමයි යාගේ ටෙක්නොලොජි එක තියෙන්නේ. හරිද? හේතුව ගොඩාක් දුරට දැන් අපි ලැප්ටොප් එකක් ගන්න ගියාම දැන් ගෙදරින් කියනවා පුතේ මට එච්චර ගාණක් විඳන් කරන්න බෑ කියනවනේ. එතකොට ඕගොල්ලෝ කවදාවත් මට i3 එකක් ඕනේ කියලා කෑග රණ්ඩු වෙන්න යන්න එපා. හේතුව අපි ඕගොල්ලෝ හැමෝටම හැම දෙමාපියන්ටම ඒ එච්චර මුදල් විඳන් කරන්න අමාරු වෙන්න පුළුවන්. ඒක ඕගොල්ලෝ තේරුම් ගන්න ඕනේ.
එහෙම කියලා ඔයගොල්ලෝ කෙලින්ම සෙල්ලරන් එකක් තියනවා රයිට් 52000 සෙල්ලරන් ලැප්ටොප් එකක් දාලා තිනවා මෙන්න මෙතන. කියලා ඔය බලලා ඒකට යොමු වෙන්න එපා. හේතුව තමයි ඊට වඩා හොඳයි i3 i5 i7 පරණ ඩෙස්ක්ටොප් එකක් ගන්න. හරිද? මම කියන්නේ අලුතෙන් උනත් සෙල්ලරන් නම් වැඩක් නෑ. ඇත්තටම සෙල්ලරන් කියන එක බ්‍රෑන්ඩ් නිව් කියලා කියන්න පුළුවන්. නමුත් ඒකේ performance හොඳටම මදි. හරිද? යාගේ performance හොඳටම මදි. කියන්නේ ඇත්තටම මුකුත්ම බෑ කරගන්න. හරිද? ගේම් එකක් තියා හරිම අමාරුයි මම අර කිව්වාගේ මුදුකාංගය දාවණය කිරීම හරිම අමාරුයි. හරිනේ? හරිද? එතකොට ඔන්න ඔය දේවල් ටික CPU එක අපි අනිවාර්යෙන්ම මිලදී ගන්න යද්දී වැදගත්ම කාරණා ටික ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. රයිට්. අග්ගාල නෝට් එක පොඩ්ඩක් කියන්නකෝ. රේඩියන් R2 හොඳයිද? රේඩියන් R2 හොඳයි. ඒක ගොඩක් හොඳ performance තියෙන CPU එකක්. සාමාන්‍යයෙන් Qualcomm වලට කලින් වගේ ආපු CPU එකක්. සාමාන්‍යයෙන් හොඳයි. රේඩියන් R2 එක. ඒක CPU වලට මේ කම්පියුටර්ස් වලට කාලයක් නිෂ්පාදනය කරා. නමුත් දැනට නම් එන්නේ නැහැ. හරිද? ඔන්න දැන් මේ කට්ටිය ඔයගොල්ලන්ට මම මේ පේන දාන්නේ ඒක මේ සර් CPU එකේ මේ මදර්බෝඩ් එක මාරු කරොත් මේ මොනාරි මාරු වෙනවද කම්පියුටර් එකේ? අනිවාර්යෙන්ම මෙහෙමයි. අපි පුතේ දැන් කම්පියුටර් එක ගනිද්දී CPU එක ගැන අහනකොට ඒ සාමාන්‍ය අපිට දුන්න දැන් අපි Pentium වල ඉඳලා dual core වලට යනවා dual core වල ඉඳලා i3 වලට යනවා එහෙම මාරු වෙද්දී motherboard එකත් processor එකට ගැලපෙන්න ඕනනේ. හරිද? ඒ කියන්නේ දැන් මෙහෙමයි. අපි හිතමු දැන් අර single way එකෙන් highway එකට ගියාට වැඩක් නැහැ. ඊට පස්සේ දැන් සාමාන්‍ය පාර පාලමත් තා පටුයිනේ. නේද? සාමාන්‍ය පාර පාලම පටුයිනේ. highway එකේ අතරමැද පාලම් තියෙනවානේ. ඒ පාලම පටුරොමති අරේන වාහන ඔක්කොටම පටු පාලමෙන් යන්න බෑ. එතකොට highway එකට වීදම් කරපු මුදලින් වැඩක් නැහැ. අතරමැදි data traffic එකක් එනවා. සරලව පැහැදිලි කරොත් ඒ වගේම අවුට්පුට්වත් මේ හදන processor එක process කරන data output device වලට ගෙනියන්න පුළුවන් ශක්තිය තියෙන්න ඕනේ. ගෙනියන්න පුළුවන් ධාරිතාවය දරා ගන්න පුළුවන් මව්පුවරුවක් වෙනෝනේ මදර්බෝඩ් එකක් මේ processor එකත් එක්ක වෙනස් වෙනවා. හරිද? ඒක ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ලොකු වෙලා hardware course එකකට වගේ යනකොට ඔයගොල්ලන්ට මේ තාක්ෂණය ගැන ඉගෙන ගන්න පුළුවන්. හැබැයි එහෙමයි. කාටවත් බොරු කරලා ඒ කියන්නේ මම කියන්නේ කඩේ කෙනෙකුට desktop PC වල තමයි ගොඩක් මේ ප්‍රශ්න වෙන්නේ. i3 කියලා ඒකට ගැලපෙන්නේ නැති මදර්බෝඩ් එකක් දාලා දෙන්න බෑ. ඒක i3 processor එකක් දැම්මනම් අපි කියනවා මම නිකන් උදාහරණයක් වර්ගයක් කියන G81 කියන මදර්බෝඩ් එක හෝ ඊට වඩා වැඩි බෝඩ් එකක් දෙන්න ඕනේ. ඊට වඩා වැඩි බෝඩ් එකකට යනකොට CPU එකත් එක්ක බෝඩ් එකත් මදර්බෝඩ් එකත් වෙනස් වෙනවා. හැබැයි hard drive වෙනස් වෙන්නේ නැහැ. නමුත් RAM card එකත් ඒ වගේ වෙනස් වෙනවා. හරිද? මේ හැම කොටසක්ම එකිනෙකට සම්බන්ධයි. හරි? ඒ වගේ තියෙනවා. දැන් උදාහරණයක් අපි මෝටර් සයිකල් කියලා ස්කූටර් එකක් කියනවා. තා මෝටර් සයිකලයක් කියනවා. මේවට දාන ටයර් සයිස් වෙනස් නේ නේද? අපිට ස්කූටර් එක අරගෙන දාන්න බෑ ඩිස්කවරි එකට. ඩිස්කවරි එක අරගෙන දාන්න බෑ ස්කූටර් එකට. නමුත් දෙකම මෝටර් සයිකල්. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න නෙවෙයි ඒක ටෙක්නොලොජි එකේ හැටි. අපි ගන්න processor එකට ගැලපෙන බෝඩ් එක ඒ කට්ටිය නිෂ්පාදනය කරනවා. ඒකට ගැලපෙන බෝඩ් එකයි අපි මිලදී ගන්න ඕනේ. හරිද? එතකොට මොකද ප්‍රශ්නයක් ඇහුවේ මව්පුවරුව ගැන කියලාදී මම ඕක ගැන කොහොමද කතා කරනවා ඉස්සරහට. හරි තා ප්‍රශ්න තියෙනවද? කියන්නේ. දැන් ලැප්ටොප් එකේ කොනින්ස activate windows කියලා වටනවා. ඒක අපි හදන්න ඕනද windows activate කරලා? අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ පුතේ දැන් අපි ඔය hardware එකට ගහගෙන ඉන්නවා වගේ ඒව ගැන දැනගෙන ඉන්න software අපි සාමාන්‍යයෙන් සල්ලි දීලා අරගෙන දාන්නේ නැහැනේ. දැන් උදාහරණයක් license version එකක් එක්ක laptop එකක් ගත්තොදී license එක නිසා රුපියල් 10000ක් විතර වැඩි වෙනවා. 10000ක් 15000ක් විතර වැඩි වෙනවා. අපි එහෙම කරන්නේ නැහැ. ගෙදර නිකන් desktop computer එකක් ගෙනවා කොහෙන් හරි operating system එක දානවා. එතකොට ඒක license නෙවෙයිනේ. internet connect කරලා පාවිච්චි කරනකොට Microsoft ලා හොයා ගන්නවා මෙන්න මෙතන operating system එකක් තියෙනවා අන්තර්ජාලය හරහා අපිට ඒගොල්ලන්ට පුළුවන් MAC address එක හරහා හොයා ගන්න මේ computer එක. හොයාගෙන ඒගොල්ලෝ ටික කාලයකදී updates දෙන්න බලනකොට updates දෙන්න බෑ. මෙයා ගාව තියෙන license එකක් නෙවෙයි. එතකොට අපේ desktop එකේ restart කරලා දවස් කීපයක් ඕක වැඩ කරලා off කරලා on කරනකොට එයා අඳුන ගන්නවා. desktop එකේ එක පැත්තක තිරේ එක දාලා තියෙනවා. මේක not genuine. මේක license එක expire වෙලා තියෙන්නේ. දාගන්න කියලා license කරගන්න කියලා message එකක් දෙනවා. එතකොට යම්කිසි කාලයක දෙනවා උපරිම දවස් 30ක් වගේ කාලයක් දෙනවා.
ඒ කාලෙන් පස්සේ ඔයාලට මේක කරගන්න බැරි වුණොත් දවස් 30න් පස්සේ ඔයාලට කම්පියුටර් එකේ ඔපරේටින් සිස්ටම් එක වැඩ කරන්න බැරි වෙන තත්ත්වෙටම එනවා. හරිද? දවස් 30ට කලින් ඔයා දාන වොල්පේපර්ස් එයා චේන්ජ් කරන කළු පාට බෑග්ග්‍රවුන්ඩ් එකක් වෙනවා. හරිද? මේක ඉන්ටර්නෙට් එක කනෙක්ට් වුණාම තමයි ගොඩක් දුරට වෙන්නේ. ඒ කියන්නේ අප්ඩේට්ස් දී ගන්න බෑ. දැන් මේ කියන්නේ දැන් පරණ Windows 7 උත් දැන් හරින පාවිච්චි කරන්න බෑ. අපි තාම පාවිච්චි කරාට වෛරස් එනවා ගොඩක්. මේ ඒ වගේ මේ ලයිසන්ස් නොකරහම ටික කාලයකදී කියන්නේ සර් එතකොට කොහොමද සර් ඒක හදන්නේ? ඒක මට දැන් මෙහෙම සෙන්කව කියලා දෙන්න බෑ. මම හිතන්නේ මම ලයිසන්ස් කරන එක ගැන වීඩියෝ එකක් ඇති බලන්න channel එකේ. දැම්මනේ අර 2020න් ඉවර වෙනයි කියලා Windows 7 security එක. ඔව්. සර් Windows 10 activate කරන්නයි කියලා තියෙන්නේ. ඒක තමයි ඔයාගත්තු Windows 10 එක පුතේ ඇක්ටිවේට් කරලා නැහැ ක්‍රැක් version එකක් වෙන්නේ නැති පාවිච්චි කරේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ දවස් 30ක් ඔය මැසේජ් එක දිනවා ඊට පස්සේ ඕකත් නැතිලා ඔයා කම්පියුටර් එක වැඩ කරන්න බැරි වෙයි. ඒක නිසා ඇක්ටිවේට් කරගන්න ඒ කියන්නේ අපි ක්‍රැක් කරනවා කියලා කියනවා. ඒ කියන්නේ අපි හොරාට පාවිච්චි කරන්නේ. හරිද? ඒ කියන්නේ අපිට සල්ලි දීලා ගන්න ඔපරේටින් සිස්ටම් එකට 10 15000ක් විතර නොකර අපි මේක ක්‍රැක් කරගන්නවා. හරිද? ක්‍රැක් කරන්න පුළුවන් මෙතඩ්ස් ගොඩක් තියෙනවා. බලන්න මගේ channel එකේ ඔයගොල්ලන්ට Windows 7 10 8.1 ක්‍රැක් කරන්න පුළුවන් ක්‍රමයක් දාලා ඇති. ඒක try කරලා බලන්න හරියට කියලාදී කියන්නේ ඊට පස්සේ මම වෙන තව ක්‍රමයක් කියන්නම්. ඒකට කඩේකට දීලාද හදා ගන්න ඕනේ සර්? මොකද්ද? ඒක සර් කඩේකට දීලාද ලයිසන් කරගන්න ඕනේ? නෑ ඔයාලට කරගන්න පුළුවන් නම් මම වීඩියෝ එකක් දාලා ඇති. ඒ වීඩියෝ එක දිහා බලාගෙන කරගන්න. බැරි වුණොත් WhatsApp එකේ message එකක් දාලා තියන්නකෝ පුතේ මම එතකොට කියන්නම් කොහොමද. රුපියල් 10 දීලා Windows activate කරන්න පුළුවන්. සර්ගේ YouTube channel එකේ දාලා තියෙන විදිහට ඒක කොච්චර කාලයක් විතර තියෙනවද? Windows රුපියල් 1000 දීලා එකෙන් කියන ඇක්ටිවේට් කරගන්න පුළුවන්. ඒ ලයිසන්ස් එක නෙවෙයි පුතේ. ඒ කරන්නේ අපි පාවිච්චි කරන මේ Windows එක හොරාට පාවිච්චි කරනවා. ලයිසන්ස් එකක් නැතුව. ඒකට එක එක software තියෙනවා. ඒක රුපියල් 1000ක් දෙන්න ඕනෙත් නැහැ. ඕගොල්ලොන්ට පොඩ්ඩක් දැනුම තියෙනවා නම් ඒක හොයලා කරගන්න පුළුවන්. Windows 10 එකක් ඇක්ටිවේට් කරාම තියෙන කාලය හරියටම කියන්න බෑ. සමහර වෙලාවට ඒගොල්ලෝ අප්ඩේට් දෙනවා. අප්ඩේට් කියන්නේ දැන් අපි Windows 10 එක පාවිච්චි කරනකොට විශේෂයෙන් අපිට අප්ඩේට් ඕෆ් කරන්න බෑ. 7 එකේ ඕෆ් කරන්න පුළුවන්. එතකොට ඒක ලයිසන්ස් නොවුනත් අහු වෙන්නේ නැති අවස්ථා තියෙනවා. Windows 10 එකේ ලයිසන්ස් නොකර පාවිච්චි කරන්න පුළුවන් මොහොම සුළු කාලයක් හේතු එක නිතර අප්ඩේට් කරනවා ඒගොල්ලෝ. Microsoft සමාගම අලුතෙන් අප්ඩේට් කරනවා. ඒ කියන්නේ මීඩියා ප්ලේයර් එක අලුත් කරනවා, තියෙන software අලුත් කරනවා, security පැත්ත අලුත් කරනවා, virus දෙන නිසා එහෙම අලුත් කරද්දී අඳුන ගන්නවා right මම මෙයාට අප්ඩේට් දෙන්න ඕනේ නැහැ මේක සල්ලි දීලා ගත්ත එකක් නෙවෙයි කියලා. එතකොට ඒගොල්ලෝගේ සේවාවන් ගන්න නම් අපි සල්ලි දීලා ලයිසන්ස් එක ගන්න ඕනේ. අන්න ඒක අපි සල්ලි දීලා ගන්න නැති නිසා අපි කඩේකට හරි දන්න කෙනෙකුට හරි කියලා ඔකට හොර ක්‍රමයකට පාවිච්චි කරනවා. ඉන්ටර්නෙට් කනෙක්ට් වුණාම අපිට කාලයකදී අහු වෙනවා. ඊට පස්සේ ඉතින් ආයෙ ක්‍රැක් කරගත්තාම ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. දැනට ලංකාවේ මම දන්න විදිහට කම්පියුටර්ස් පාවිච්චි කරන අය 30ක් වගේ තමයි ලයිසන්ස් එක පාවිච්චි කරන්නේ. සර් එතකොට අපි කඩේ activate කරගන්න Windows වලත් Windows මේකට අහු වෙනවනේ. අනිවාර්යයෙන් අපි කඩෙන් ඇක්ටිවේට් කරන Windows එක වෙන ඔරිජිනල් Windows නෙවෙයි. අර ඒකත් ඇවිල්ලා මේ අපි ක්‍රැක් කරපු version තමයි කියන රුපියල් 18 නම් ඔයාලට දාලා දුන්නේ අනිවාර්යෙන් ක්‍රැක් version එකක්. සාමාන්‍ය ලයිසන්ස් එකක් 10000ක් 12000ක් 15000ක් විතර වෙනවා. අපි තෝරගන්න version එක අනුව ඒකේ price එක වෙනස් වෙනවා. සර් ඩෙස්ක්ටොප් එක සිස්ටම් ටයිප් එක 64 bit ද මොකද්ද මට ඒක ඇහුන්නේ නැහැ. අන්තිම කොටස විතර ඇහුන්නේ. ඩෙස්ක්ටොප් එකක සිස්ටම් ටයිප් එක 64 bit ද 32 bit ද සර්? හරි. ඒක මෙහෙමයි පුතේ. අපි දාන processor එක අනුව තමයි තීරණය වෙන්නේ. ඒ කියන්නේ 64 bit 32 bit කියලා කියන්නේ දැන් ඔයා දන්නවද ඒක මොකටද දීලා තියෙන්නේ කියලා. මම අර ඉස්සෙල්ලා කිව්වනේ right මේක 32 bit operating system එකක්. දැන් මෙහෙමයි. මම ඉස්සෙල්ලා කිව්වනේ අර දැන් highway එකේ පාරවල් ලොකුවට හල්ලා පාලම මුංචියට හැදුවොත් ඉතින් එතන traffic එකක් නේ. ඒ වගේ දැන් අපි ගන්න processor එක 32 bit නම් data ඒ කියන්නේ දත්ත අරගෙන යන්නේ bit 32ක පාරක නම් අපි ඒකට දාලා වැඩක් නැහැ. එයා හදලා තින්නේ bit 32ක පාරක දත්ත ගෙනියන processor එකක් නම් අපි ඒකට දාලා වැඩක් නැහැ 64 bit operating system. හරිද? ඒ කියන්නේ ඔයා ගන්නවා 3 wheel එකක්. ඔයා උත්සාහ කරනවා ලොරිය බඩු දාගෙන යන්න මේකේ. අසාර්ථකයි එක්ක බඩු ටික පාරේ එක්ක ගමන යන්න දෙන්නේ නැහැ. ඒ වගේ තමයි 32ක bit තියෙන operating system එකක් ඔයා දාන්න ඕන 32ක් bit තියෙන
processor එකක් තමයි ඔයාගාව තියෙනවා නම් 64 bit operating system එකකට යන්න ඕනේ ඒ processor එකට ඒක දරා ගන්න පුළුවන් නම් එහෙම නැතුව ඔයා නිකන් 64 bit එකක් දැම්මොත් 32 bit වැඩ කරන්න පුළුවන් processor එකකට computer එක slow වෙනවා හරිනේ ඔන්න ඔය වගේ ගොඩාක් දේවල් ගැන අපි computer එකක් ගණිත සැලකිලිමත් වෙන්න ඕන ටිකක් ඔය bit එක නම් ඉතර හිතන්න දෙයක් නෙවෙයි සර් Adobe After Effects එක 4GB RAM එකක රන් කරන්න පුළුවන්ද? හරි දැන් අද තියෙන ප්‍රශ්න ඔක්කොම මෙහෙමයි Adobe After Effects Adobe Premiere කියන software සාමාන්‍යයෙන් high hardware එක ගොඩක් බලාපොරොත්තු වෙන high range software. හරිද? ඒවයි graphic පැත්ත ගොඩක් හොඳටම තියෙනවා. හරිද? එතකොට සාමාන්‍ය කම්පියුටර් එකක් ගත්තාම ඒකේ RAM එකයි VGA එකයි දෙකම හොඳට තියෙනවා. අඩුම Premiere ඔයා පාවිච්චි කරන මොකද After Effects එක නෙවෙයි ඔයා පාවිච්චි කරන version එක අනුව තමයි ඒක වෙනස් වෙන්නේ. පරණ version එකක් නම් ඒ කියන්නේ Adobe After Effects වල දැන් තියෙනවා CS කියලා version කිහිපයක්. මම අලුත් මේක දාන්න නම් සාමාන්‍යයෙන් 8GB වත් RAM ඕනේ 4GB වල minimum වැඩ කරන්න පුළුවන් හැබැයි ස්ටක් වෙන්න පුළුවන්. හරිද? old version මේ දාගන්න කොහොමයි? ඒකේ old version එක බුදුම්බේ දැන් වෙන ප්‍රශ්න වලට උත්තර වෙන්න තියෙන්නේ ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඒ අදාළ සයිට් වලට ගිහින්. හරිද? old version තියෙනවා ඒවයි හැම software එකකම පරණ version එක තියෙනවා. ඒක ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් එකේ බලා ගන්න ඕනේ. හරිනේ? right එතකොට ඔන්න අද අපි විශේෂයෙන්ම මම ලියන්න හිටියා විතරයි නෝට් එක ඔයගොල්ලෝගේ ප්‍රශ්න වලට උත්තර දුන්නා වැඩේ ඉවරයි කමක් නැහැ. ඔයගොල්ලෝ ප්‍රශ්න අහන්න ඕනේ නැත්නම් මේ පොස්ටර් එක ගැන මොකක්ද කියන එක හරියට ගන්නන්න බෑ. දැන් ලබන සතියේ ලොකු නෝට් එකක් දෙන්න වෙනවා. හරිද? දැන් ලබන සතියේ අපිට පන්තින වෙන්නේ පුතේ 3ට. හේතුව දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ ඔයගොල්ලෝ සමහරට ලබන සතියේ වෙදී ඉස්කෝලේ යන්න පුළුවන් නේද? අපිට ලබන සතියේ මෙහි ඔයගොල්ලෝ ගෙන්න ගන්න බෑ. 25 වෙනිදාන් පස්සේ තමයි කියන්න වෙන්නේ. ලබන සතියේ අමාරුවාට 3ට ක්ලාස් එක පටන් ගන්නවා. අද 2:00 ඉඳලා බලන් ඉදියක් දැන් නැහැ. හැබැයි මැසේජ් එක එව්වේ 3ට පටන් ගන්නවා කියලා. 3ට පටන් ගන්නවා කියලා මැසේජ් එක එව්වේ. ලබන සතියේ අපි ක්ලාස් එක 3ට පටන් අරගෙන 5ට ඉවර කරන්න තමයි ප්ලෑන් කරලා තියෙන්නේ. 3 වෙනිදා ලොග් වෙන්න 3ට 10ක් වගේ දීලා ඔයගොල්ලෝ ටොප් වෙලා ඉන්නේ. සර් YouTube එකේ කොහොමද සර් තියන්නේ අර Windows activate කරන්න 10? බලන්නකො channel එකට ගිහිල්ලා පල්ලෙහා දාලා ඇති. මගේ YouTube channel එකේ පහළට වෙන්න ඇති. හරි ඒක try කරලා බලන්න. laptop එක අරන් එන්න දානවා මෙහෙ license කරන්න එපා. මම කිව්වා වගේ අර වීඩියෝ එක බලන්න. බලලා ඔයාලට වැඩේ කරගන්න පුළුවන්. හරිද? අර පල්ලෙහාම තියෙන එකනේ නිල් පාටි. ඔව් නිල් පාටි තියෙන එක. ඒක බලලා try එකක් දෙන්න. ඒක බැරි වුණොත් WhatsApp එකට message එකක් දාන්න මම වෙන ක්‍රමයක් කියන්නම්. ඒකට අනිවාර්යයෙන් පුළුවන් වෙයි. හරිනේ එහෙනම් අදට class එක එතකොට ඒකට ලයිසන් දාලා තියෙනන් ඕනේ නෑනේ. මොකද ලයිසන් දාලා තියෙන අයට ඕනේ නෑ. ලයිසන් එක එක්ස්පයර් වෙච්ච අයට මේ කියන්නේ ඔය ප්‍රශ්න අහන අයට තමයි කිව්වේ. එතකොට බැරි වුණා ලෙසන් එක YouTube එකේ දාලා තියෙනවා බලන්න නෝට් එක ලියා ගන්න. software මොකුත් ඕනේ නෑ. හරි වීඩියෝ එක බලන්න ඉස්සෙල්ලා ප්‍රශ්න අහන්න හරිද? බලලා උත්සාහ කරලා බලන්න. හරි එහෙනම් අදට ක්ලාස් එක මම මෙතන නවත්තනවා. අපි ලබන සතියේ හවස 3ට හම්බ වෙමු. එතකන් හැමෝම පරිස්සමෙන් ඉන්න. හැමෝටම බුදු සරණයි. එහෙනම් පාන්ති ඉවර කරනවා. good evening. Thank you sir. Good evening sir. Bye, Good evening, sir. Thank you, sir.